නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට දායාද කරගනිමින් අපි ඔබ මුණ ගැහෙනවා. නිවසේ සිටින පින්වන්ත ඔබ හැමදෙනා නිවස මව්බිම ආවරණය කරගනිමින් ඉන්න අනතුරුව ලෝකයේත් ඒක රාශි කරගනිමින් අපි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ධම්සභා මණ්ඩපයේ සදනවා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ මේ මොහොතේ වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සූදානම් අද සදැහැති දායකත්වයේ අපි හැමදෙනා වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන පින්වතුන් සිහිපත් කරගන්න. ස්වීඩනයේ පදිංචි පින්වත් සිල්වියා ගාත් මෑණියන්, පී.ඒ. ගාත් මහත්මයා, ඩොමිනික් ප්‍රනාන්දු පුතුණුවන් සහ ඕපාතොළු විටිකේ ගාල්ල යන ලිපිනේ පදිංචි පින්වත් ජී ජයලත් මෑණියන්, බන්දුසේන පියාණන්, ක්‍රිසානි නාගහවත්ත දියණිය, ගුණවති මෑණියන්, සුමනාවති මෑණියන් යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් අපි ඒක රාශි කරගන්නවා ඔබ හැමදෙනාම සමග. ඉතින් ධම්සභා මණ්ඩපයේ පළමු අධීරය අද දවසේත් ගරුතර මහා සංඝරත්නය අපිට අනුකම්පාවෙන් අනුශාසනාන් පිණිස වෙන් කරගන්නවා. ඉන්න අනතුරු ඔබේ දහම් ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්නත් අද අපි කටයුතු කරනවා. 0112 548 400 දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ දහම් ගැටලු අදත් කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරගන්න. වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරු උදාවන මොහොතේ ඔබට අවස්ථාව දෙන ඒ පිළිබඳව අපි ඔබ සිහි කැඳව ගන්න ඔබට ආරාධනා කරනවා. එමනම් අපි අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීන් අපට අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපය ආරම්භ කරන පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. පළමු කොට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පුරා සතියක කාලයකට පස්සේ අපි අද දවසේත් එකතු වෙන්නේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය සමග. ඔබ දන්නවා ධම්සභා මණ්ඩපයෙන් අපි ආරම්භයේදී සෑම දිනයකම ඔබේ ජීවිතයට බොහෝම වටිනා කියන කාරණාවක් අනුශාසනාව විදිහට සිහිපත් කරනවා. අද දවසේ මා කල්පනා කළා අනුශාසනාව විදිහට ඔබට සිහිපත් කරන්න ජීවිතයට බොහෝම වටින එකක්. ජීවිතවල හැම කෙනෙක්ම කියන දෙයක් අපිට ප්‍රශ්න කියන එක. නොයෙක් විදිහේ ප්‍රශ්න මේ ජීවිතවලට එනවා. සමහර ප්‍රශ්න ගැන මිනිස්සු කල්පනා කරනවා මේ ප්‍රශ්නවලට කොහොම විසඳුමක් හොයන්නද කියලා හිතන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා හිතන ප්‍රශ්න තියෙනවා. විසඳුමක් නෑ කියලා හිතන ප්‍රශ්නවලටත් අද විසඳුමක් ලැබෙනවා. යම් ප්‍රශ්න ගැන හිතනවා නම් මෙව්වට නම් විසඳුම් නෑ කියලා, ඒ විසඳුමක් නෑ කියලා හිතන ප්‍රශ්නවලටත් අද ධම්සභා මණ්ඩපයෙන් මේ කරන අනුශාසනාවෙන් ඔබට විසඳුමක් ලැබෙනවා. මේක අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් විසිනුයි මේ ධර්මය ඉස්මතු කරලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් විසින් එක අවස්ථාවක ඉස්මතු කළා. ඒ ඉස්මතු කරන්න මහත්තයා යෙදුනේ හරි ලස්සන පසුබිමක්. ඔය දඹදිව හිටියා සමහර ඔය පොත්පත් කියවපු පින්වතුන්ලා අහලත් ඇති දඹදිවනේ හරියට රජපරපුරු ඉඳලා තියෙන්නේ. අතීත ගැන විමසලා බැලුවොත් මහත්තයා දඹදිව එක නම් වලින් රාජ පරපුරු. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම බ්‍රහ්මදත්ත කියලා අපිට අහන්න ලැබෙනවානේ බොහෝ ජාතක කතාවල. එහෙමයි. රාජකීය පරම්පරා. ඔය වගේ රජ පරම්පරාවක් තිබුණා මුණ්ඩ කියලා. එහෙමයි. ඒ රජ පරම්පරාවේ නම මං හිතන්නේ අමතක වෙන්නේ එකපාරක් අහපුවම
මුණ්ඩ රාජ පරම්පරාව. ඔය මුණ්ඩ රාජ පරම්පරාවේ මුණ්ඩ නමින්ම රජෙක් රජ වුණා. ඒ රජුගේ නමත් මුණ්ඩ. මුණ්ඩ රජුරුවෝ තරුණ වයසට එනකොට රජුරුවෝ විවාහ වෙන්න මෙහෙසියක් කුමාරිකාවක් හෙව්වා. හොයනකොට මහත්තයා හිටියා පුදුමාකාර මනස්කාන්ත දේහ ලක්ෂණ තියෙන හරි හැඩකාර ඇගේ නමත් භද්‍රා. භද්‍රා කියලා කියන්නේ පාලියෙන් සුන්දරී කියන අදහස. එහෙමයි. ඇත්තටම ඇයට සුන්දරී කියලා කියන්න පුළුවන් විදිහේ ලස්සන ඇයට තිබුණා. මේ සුන්දරියව රජුරුවන් විවාහ කරගත්ත. රජුරුව හරි ආදරය කරා මේ භද්‍රා කියන බිසවට. ආදරය කරලා ඉතින් මහරජුරුව වුණත් මේ විවාහ ජීවිතේ තමන්ගේ පෙම්වතියව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තේ කෝටියක් අදහස් හිතේ තියාගෙන. සාමාන්‍ය යුග ජීවිත පටන් ගන්න එහෙමනේ. එහෙමයි සාම. යුග ජීවිත මහා උත්සවශ්‍රීයෙන් පටන් ගන්නේ කෝටි ගාණක් අදහස් හිතේ තියාගෙනනේ මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම දියුණු වෙන්න ඕනේ, මෙහෙම ලස්සනට ජීවිතේ හදා ගන්න ඕන. සමහරවිට කියනවනේ යුග ජීවිතේට එළඹෙනකොට කියනවා මං මේ අද වෙනකන් මගේ ජීවිතේ ගියපු විදිහ මම වෙනස් කරන්න ඕන. මම මේ විවාහයෙන් පස්සේ හරි හැදෙන්න ඕන. එහෙම මේ විවාහය කියලා කියන්නේ ප්‍රධාන සම්දිස්ථානයන්නේ ජීවිතේ. එහෙමයි සාම. එතකොට රජුරුවෝ මේ භද්‍රා කියන බොහොම හැඩකාර කුමාරිකාව විවාහ කරගෙන දහසකුත් අදහස් ඇතුව ඉන්නකොට හදිසියේම බොහොම දරුණු රෝගයක් වැළඳුණා. ඒ දරුණු රෝගෙට භද්‍රා බිසව ගොදුරු වුණා. එහෙමයි. ඇගේ ජීවිතේ ගලවා ගන්න කියලා රජුරුවෝ Taman දන්න කියන දක්ෂ වෛද්‍යවරු හැමෝම ගෙන්නුවා. දැන් මහරජෙක්නේ. මහරජ කෙනෙක් වෛද්‍යවරු හොයනවා කියලා කිව්වහම සාමාන්‍ය මිනිහෙක් වෛද්‍යවරු හොයනවා වගේ නෙවෙයි මහත්තයා. එහෙමයි සාම. රජෙකුට කොච්චර හැකියාවක් තියෙනවද නේ? එහෙයි. රජුරු ගොඩාක් වෛද්‍යවරු හෙව්වා. වෛද්‍යවරු හොයලා අනේ මගේ භද්‍රාව සුවපත් කරලා දෙන්න. මගේ භද්‍රාට ඔත්පල වෙන්න නම් දෙන්න එපා. මගේ භද්‍රාව මට නැති වෙන්න දෙන්න නම් එපා කිය රජුරු බෙහෙත් කළා. හරි ගියේ නැහැ. භද්‍රා බිසව ඒ ලෙඩෙම්ම කාලක්‍රියා කළා. තමන් සිහින ලෝක ගොඩාක් ගොඩනගාගෙන හිටපු ඒ ලස්සන අනාගතේ රජුරු ඉස්සරහා කඩාගෙන වැටුණා. දැන් රජුරන්ට උහුල ගන්න බෑ. රජුරන්ට මේ ප්‍රශ්නේ විසඳුමක් පේන්නෙත් නැහැ. රජුරු තමන්ගේ භද්‍රා බිසව වෙනුවෙන් පොඩි එකෙක් වගේ බිම වාඩි වෙලා අඬන්න පටන් ගත්තා. එහෙමයි සාම. ඇමතිවරුන්ටත් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය මත රජවරු කියලා කියන්නේ රජවරුන්ගේ හරි භයානක එකක්නේ රාජකෝපේ. එහෙමයි. රාජකෝපය කියන එකට හරි බයයි රටවැසියෝ. මොකද රජුරුව කෝප වෙලා අනකලොත් එහෙම ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අමාත්‍යවරුත් බය වුණා රජුරුව මෙහෙම අඬනකොට මුකුත් කරන්න. අමාත්‍යවරු හිතුවා අපේ මහරජුරුවන් වහන්සේ අඬලා මේක ඉවර වෙයි කියලා. අනේ නෑ. අඬා හිටපු රජුරුව එක ඇමතියෙකුට කතා කරලා කියනවා අමාත්‍ය අපි භද්‍රා බිසවුන්ගේ දේහය අපේ ආදර බිසවුන්ගේ දේහය දවන්නේ. අපි භද්‍රා බිසවුන්ගේ දේහය රන් දෙනක දාමු. රන් දෙනේ දාලා රන් පියනකින් වහමු. ඒ රන් දෙන බෙහෙත් තෙලින් පුරවමු මේ ශරීරයට කිසිම හානියක් නොවෙන්න. එතකොට අපිට අපේ භද්‍රා බිසව අපේ ආදර බිසව තවත් කාලයක් දැක ගන්න පුළුවන් කියලා රජුරෝ යෝජනාවක් කළා. දැන් රාජාන රන් දෙන කියන එක පින්වතුනේ තේරුම් ගන්න බෙහෙත් ඔරුව ඔබ දැකලා තියෙන්නේ. මේ හෙළ වෛද්‍ය ක්‍රමයේ තියෙන බෙහෙත් ඔරුව කියලා. මිනිස්සෙක්ව සම්පූර්ණයෙන් ඒ ඔරුවේ ගිල්ලන්න පුළුවන්. මේ වගේ ඔරුවක් වගේ එකක් හැදුවා ඝන රණි. හදවලා ඔන්න දැන් භද්‍රා බිසවගේ දේහය එහි තැම්පත් කරලා කුණු වෙන්නේ නැති වෙන්න නරක වෙන්නේ නැති වෙන්න බෙහෙත් තෙල් පිරෙව්වා. දැන් රජුරුව මොකද කරන්නේ? මේ දෙන ගාවට ඇවිල්ලා දෙනේ පියන ඇරලා ආය අඬනවා. අනේ මගේ භද්‍රා අනේ මගේ භද්‍රා ඇයි මාව දාලා ගියේ කියලා දැන් විතන නොයේක් අඬවනවා. එහෙමයි. අමාත්‍යවරුන්ට මේක බේරගන්න බැරුව ගියා. අමාත්‍යවරු අවසානයේ කල්පනා කරලා දෙනවා මේකට කවුද විසඳුමක් දෙන්නේ? ඕන් එතකොට මහත්තයා ඒ කාලේ හිටියා නාරද කියලා රහතන් වහන්සේ නම.
එහෙමයි ස්වාමීනි. ඔය නාරද මහරහතන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා රජ්ජුරුවන්. ඒ වෙලාවේ තමයි රජ්ජුරුවෝ ශෝකයෙන් සන්තාපයෙන් ඉන්නවා දැකපු නාරද මහතෙරුන් වහන්සේ මේ සියලු ප්‍රශ්න වලට විසඳුම දුන්නේ. හරිම ලස්සන ධර්මයක්. සාමාන්‍යයෙන් මිනිස්සු හිතනවානේ අපිට මේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියලා. ආන් එහෙම විසඳුම් නැහැ කියලා හිතන ඝනයේ ප්‍රශ්න වලටත් විසඳුම මේ ධර්මයේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. අපි නාරද මහරහතන් වහන්සේ හරි ලස්සන අර්ථයක් ඉස්මතු කළා. කියනවා මහරජය මේ ජීවිතේ මිනිස්සුෙකුට කොච්චර සල්ලි තිබුණත් මේ ජීවිතේ මිනිස්සුෙකුට කොච්චර බලපුරුවන්කාරකමක් තිබුණත් මේ ජීවිතේ මිනිස්සෙක් කොච්චර ඉහළට ඉගෙන ගත්තත් ඉහළට දියුණු වුණත් ඒ මිනිස්සයාට ලබා ගන්න බැරි කාරණා පහක් තියෙනවා. රජතුමනි ඒ කාරණා පහ මිනිස්සෙකුට විතරක් නෙමෙයි දෙවියෙකුට ලබන්නත් බෑ. යක්ෂයෙකුට ලබන්නත් බෑ. මේ බ්‍රහ්මයෙකුට ලබන්නත් බෑ. මේ ලෝකෙ කිසි කෙනෙකුට ලබා ගන්න බැරි කාරණා පහක් තියෙනවා. එහෙනම් මහත්තයගේ හරි ලස්සන අර්ථයක් තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. ඒක දෙවි කෙනෙකුටවත් ලබා ගන්න බැරි දෙයක් නම් අනේ ඒ දේ අපට දෙන්න කියලා අපි දෙවියන්ට යදලා වැඩක් නැහැ. ඒ දෙවියන්ටවත් ඒ දේ එහෙමයි ලබා ගන්න ස්වාමීනි. බැරි එකක්. එහෙයි. එතකොට මොනවද මේ කාරණා පහ? නාරද මහතෙරුන් වහන්සේ විස්තර කරනවා රජතුමනි තමා අවට තියෙන තමාගේ වස්තුන් දි รา පත් වෙලා යනකොට තමන් ආදරය කරන සජීවී අජීවී දේවල් දි รา පත් වෙලා යනකොට අනේ මේ දේවල් දිරන්ට එපා කියන එක ලබන්න බැරි දෙයක්. ජරාවට පත් වෙන ස්වභාවය ජරාවට පත් නොවේවා කියන එක මහත්තයා ලබා ගන්න බැරි දෙයක් කියන ලෝකේ. දැන් අපිට පේන්න තියෙන එකක්නේ අපි ආදරය කරන අපේ ඥාති සමූහයා අපි ඊට පස්සේ අපි එකතු කරගන්න වස්තු සම්භාර මේ හැමදේම මහත්තයා දි รา යෑම කියන එක උරුම කරගන්නවා. එහෙමයි. ඒ දි รา යාම කියන එක උරුම කරගන්නකොට දැන් අපි ගත්තොත් එහෙම අම්මා කෙනෙකුට කොච්චර දුක හිතෙනවද? තමන්ගේ කුසින් වැදූ පුතා වැඩිවියට පත් වෙලා ඔන්න පුතාගේ කෙස් පැහෙනවා පේනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අම්මා කෙනෙකුට හදවතට ගොඩාක් දුක හිතෙනවා. අනේ මගේ දරුවා වයසට යනවා. එහෙමයි. ඒ දරුවගේ හැම වැහැරෙනවා දකින්නකොට අර අම්මා ජීවත් වෙලා හිටියොත් ඒ අම්මට දුක හිතෙනවා. එහෙමයි. අයියෝ මගේ දරුවා දිරලා යනවා. මගේ දරුවගේ රූප සෝභා නැතුව යනවා කියලා. එහෙමයි. එතකොට අපි දෙමව්පියෝ ප්‍රාර්ථනා කරනවා. ආදරය කරන අය ප්‍රාර්ථනා කරනවා අනේ මගේ අය නම් නාකි වෙන්න එපා. එහෙමයි. ස්වාමීනි. මගේ අයට නම් මේ වයසට යෑම එන්න එපා කියලා. හැබැයි පතන්නේ ලබන්න බැරි එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේක කියලා දෙන්නේ ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බෑ. කිසිවෙකුට ඒ කාරණා නවත්තන්න හැකියාවක් කිසි වෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොකද දිව්‍ය ලෝකයේ උපදිච්ච දෙවිවරුත් ආයුෂ ගෙවිගෙන යනකොට ජරාවටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට නාරද මහතෙරුන් වහන්සේ කියනවා රජතුමනි ඔය ප්‍රශ්නේ නවත්තන්න බැරි ප්‍රශ්නයක්. තමාත් එක්ක එකට වාසය කරන අය තමන් ආදරය කරන දේවල් දිරනවා කියන එක ජරා ධර්මය නවත්තන්න බෑ. ඊළඟ එක තමයි ව්‍යාධි ධර්මය. ව්‍යාධි ධර්මය කියලා කියන්නේ ලෙඩවීම. ලෙඩ වෙන ස්වභාවය. ලෙඩ වෙන ස්වභාවය තමන් කොච්චර ආදරය කරන අයත් මහත්තයා ලෙඩ වෙලා යනවා. දැන් මේ කාලේ මේ කතන්දරේ හරි ප්‍රකට එකක්නේ. මේ කොරෝනා වසංගත තත්ත්වය පැතිරෙනකොට එකට ඉන්න ඥාතියෝ ආදරෙන් හිටපු අය මේ ලෙඩේට ගොදුරු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ලෙඩේට ගොදුරු වෙලා අසරණ වුණා මහත්තයා. දැන් මේ රෝගී තත්ත්වෙත් එක තියෙන හරි අන්ත අසරණ ස්වභාවයක් තමයි අර ඥාතියෙක් ලෙඩ වුණාට පස්සේ ලඟ වෙන්නත් බෑනේ. එහෙමයි ස්වාමීනි. ලඟ වෙලා අනුගානේ යත් එක්ක සුහද කතා බහකටවත් එළඹෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් එයා උත්පල වෙලා සමහරවිට එයා ඒ ලෙඩින්ම බොහෝම අසාධ්‍ය වෙනකම්ම ඥාතීන්ට සමීප වෙන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීනි එතරම්ම මේ අසරණ අවස්ථාවක් ඇත්තටම කොරෝනා රෝගයත් එක්ක කොරෝනා රෝගයත් එක්ක ඒක ඒ අසරණ භාවයට මිනිස්සු පත් වෙලා තියෙනවා දැන් අපිට පේනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි අපි ගත්තොත් එහෙනම් මහත්තයා මේ සාංශාරික ගමනේ ව්‍යාධිය කියන එක එහෙම නැත්නම් ලෙඩවීම කියන එක මේ ජීවිතවල උරුම කරගත් එකක් නේ. එහෙමයි. දැන් අපිට මේ කොරෝනා රෝගය මේ කාලේ පැමිණිච්ච නිසා වසංගතය කියන එක අපිට තේරෙනවා. මීට වඩා බොහොම දරුණු වසංගත අතීතේ තිබිලා තියෙනවා. එහෙමයි.
දැන් කළු මරණය කියලා වසංගතයක් තිබිලා තියෙනවා මේ වැළඳිච්ච ගමන් ඉක්මනින්ම ජීවිතේ හානි වෙන. දැන් අපි අපි එක අවස්ථාවක ඔව් කතා කළා නේද ස්වාමීනි? ඔව් ඇත්තම අපි කළු මරණය ගැන කතා කළා බ්ලැක් ඩෙත් කියන එක ගැන. ඊළඟට අපේ ඔය මහවංශ එහෙම තියෙනවා මේ තව වසංගත රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒක මේ ඇහෙන් ඇහැට තමයි බෝ වෙන්නේ. එහෙමයි. ඒ ලෙඩේ බෝ වෙච්ච කෙනෙක්ගේ ඇස් දෙක තව කෙනෙක් මෙහෙම ඇහැට ඇහැ බැලුවොත් ලෙඩේ බෝ වෙනවා. ඒක අමනුස්ස බලවේගයක් නිසා ලෙඩේ ආවේ. ඉතින් ඒ වගේ නොයෙක් ලෙඩ රෝග බෝ වෙනකොට අපි හිතනවා අනේ අපේ අය නම් ලෙඩ වෙන්න එපා. අපේ ඈයන්ට නම් මේ ලෙඩේ සමීප වෙන්න එපා කියලා අපි හිතුවට ඒක හිතුවිල්ල. ඒක පැතුමක් මිසක් ඒ ප්‍රශ්නේ අපිට නවත්තන්න බෑ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දැන් නාරද මහතෙරුන් වහන්සේ විස්තර කරනවා කියනවා මහරජය මරණයට පත්වෙන දේවල් මැරෙන්න එපා කියන කාරණෙත් ලබා ගන්න බැරි දේ. මේ ලෝකේ අපි ආදරය කරන අය මරණය උරුම කරගන්නකොට අපි කොච්චර අකමැති වුණත් නවත්තන්න බෑ. මරණයට පත් වෙලා යනවා, මෙරි මෙරි යනවා. දැන් ඒක මෙහි තියෙන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි දෙව්ලොවත් එහෙමයි. දෙව්ලොව එක සිද්ධියක් මහත්තයා අපේ බණ පොතේ සඳහන් වෙනවා. ඒ සිදුවීම උනේ සුබ්‍රහ්ම කියලා දේව පුත්‍රයෙකුට. ඔය සුබ්‍රහ්ම දෙවියට හිටියා එයා ආදරය කරන එයා බොහෝම සතුටින් විනෝද වෙවි හිටපු අප්සරාවියෝ 500ක්. මේ අප්සරාවියෝ 500ත් එක්ක නන්දන වනයේට ගිහිල්ලා දෙවිය සතුටු වෙවි ඉද්දි අනේ මේ අප්සරාවියෝ ටික එකපාර චොත වුණා. එහෙමයි ස්වාමීනි. අප්සරාවියෝ ටික මෙහෙම මේ ලස්සනට සෙල්ලම් කර කර හිටියා මේ පරසතු මල් කඩමින් එකපාර නැතුව ගියා. ස්වාමීනි පුදුම තරම් මේ අනිත්‍ය ස්වභාවය අපිට හිතන්න මේ වෙන්වීම කියන එක එහෙමයි නේද? ස්වාමීනි. මේ මරණය කියන එක වෙන්වීම කියන එක චුතවීම කියන එක මේ ලෝක ස්වභාවයේ මේ සාංසාරික ගමනේ තියෙන එකක්. නවත්තන්න බැරි ප්‍රශ්න. ජීවිතේට ඒ ප්‍රශ්න එනකොට මොන යාදිල්ල කරලවත් මොන දෙවියන්ට කියලවත් මොන තොইলයක් නටලවත් නවත්තන්න බෑ. එහෙමයි. එහෙම ප්‍රශ්න තියෙනවා ජීවිතේ. ඊළඟට නාරද මහතෙරුන් වහන්සේ කියනවා මහරජය හතරවෙනි එක තමයි නස්සන ධර්මය. නැසිලා යන දේවල් නැසෙන්න එපා කියන එක ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට සජීවී වස්තු තියෙනවා අපි ආදරය කරන අජීවී වස්තු තියෙනවා. ඒ සජීවී අජීවී දෙකම නැසෙන ස්වභාවය උරුම කරගත්තුවා. ඒවා නැසෙනකොට නැසෙන්න එපා කියන එක ලබා ගන්න බෑ. අපි පතන්නේ හැබැයි මේකේ අනිත් පැත්තමනේ මහත්තයා. අපි පතන්නේ වයසට යන්න එපා. ලෙඩ දුක් එන්න එපා. මරණය එන්න එපා. නැසෙන්න එපා. අපි පතන්නේ මේවා. ඇත්තෙන්ම පතන්නේ අපි කැමති වෙන්නේ ලබා ගන්න බැරි දෙයක්. ලබා ගන්න බැරි දෙයක්. ලබා ගන්න බැරි දෙයක් පතන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොම ගිනි කන්දරාව අපේ ජීවිතවල තියෙන්නේ. ඊළඟට නාරද මහතෙරුන් වහන්සේ කිව්වා පස්වෙනි කාරණේ තමයි මහරජය ගෙවෙන දේ ගෙවෙන්න එපා කියන එකත් ලබා ගන්න බැරි දේ. මේ ගෙවෙන එක කියලා කිව්වේ මහත්තයා මේ සාමාන්‍ය ගෙවීම නෙවෙයි. එහෙමයි ස්වාමීනි. කය ධර්ම කියලා කියන්නේ මොනවද ගෙවෙන්නේ? කාල සීමාව. කාල සීමාව ගෙවෙනවා කියන එක කියන්නේ කාලය ගත වෙනවා කියන එක එහෙමයි. අපිට නවත්තන්න බෑ. කිසිම විදිහකින් අපිට නවත්තන්න බෑ. කාලය ගත වී යනවා කියන එක අපි කිසිම කෙනෙකුට කිසිම බලවේගයකට නවත්තන්න බැරි එකක්. ගෙවි යනවා. අපි කොච්චර අකමැති වුණත් අපිට මෙහි ඉන්න තියෙන කාල වකවානුව නිමේෂයක් පාසා අහිමි වෙවි යනවා. අපි ආදරය කරන අයත් එක්ක අපිට එකට ඉන්න තියෙන කාලේ නිමේෂයක් පාසා අහිමි වෙ යනවා. අපි එකතු කරගත්ත වස්තු සම්භාරات එක්ක එකට ජීවත් වෙන්න තියෙන කාලේ මොහොතක් පාසා මාසයක් ගෙවෙනවා. ගෙවෙද්දි නවත්තන්න බෑ. අනේ මේ කාලේ නවතිනවා නම් හොඳයි. මේ කාලේ ගෙවෙන්නේ නැත්තම් හොඳයි. අපේ ආයුෂය ගෙවෙන්නේ නැත්තම් හොඳයි කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. නවත්තන්න බැරි දේවල්. නවත්තන්න බැරි දේවල් ජීවිතේට පැමිණෙද්දී යම් කෙනෙක් ඒවා නවත්තන්න හිතනවා නම් ඒ හිතවිල්ල හරියට බුද්ධ දේශනාවේ පෙන්වා දෙන්නේ පොඩි එකෙක් බොහෝම ලපටි දරු පැටියෙක් හඳ ඉල්ලලා අඬනවා වගේ කියනවා. හඳ කියන එක අහසේ ගමන් කරන එකක්. අපි හිතමු චූටි දරුවෙකුට ආසාවක් ඇති වුණා කියලා
මේ හඳ කියන රවුම හඳ කියන රෝදේ මට ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ඒකේ දරුවට කවදාවත් ලබා ගන්න බැරි එකක්. හඳ කොච්චර අහසේ පෙවුනත් හඳ කොච්චර රවුමට ලස්සනට බැබලි තිබුණත් හඳ යනු ලබා ගන්න බැරි දෙයකි. ආන් ඒ වගේ මේ ජීවිතේ පිංගතුනේ ලබන්න බැරි දෙයක්. ලබන්න බැරි කාරණා ඕන් ওই කරුණු පහ. ඉතින් රජුරවන්ට ওই කාරණා පහ කියනකොට දැන් මේ කරුණු පහ විස්තර කරලා දෙනකොට රජුරවන්ට මේ අර්ථය තේරුණා. එහෙමයි ස්වාමීනි. රජුරවන්ගේ හිත හරි සතුටු වුණා. ඒකෙන් අපිට තේරෙනවා හොඳට මේ මුණ්ඩ රජුරුව කියලා කියන්නේ ඥානවන්තයෙක්. අර්ථයක් පහදලා දෙනකොට අර්ථය අල්ලගන්න තරම් දක්ෂකම මහරජුරවන්ට තිබුණා. රජුරු මේ කාරණේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන රජුරු හොඳට සවන් යමාගෙන අහනවා. ඒ සවන් යමාගෙන අහන්නේ රජුරවන්ට මේ අර්ථය හොඳට ගියපු නිසා. දැන් ගොඩාක් දිනකට තියෙන ප්‍රශ්නයක් මහත්තයා අර්ථයක් පහදලා දෙනකොට අර්ථය තුලට ඇවිල්ලා තමන්ගේ හිත සංසිඳුවා ගන්න සමහරු කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. අර්ථය තුලට ඇවිල්ලා සංසිඳෙන්න කැමැත්තක් නැහැ. කැමති අර ප්‍රශ්නේම පටලැවි අයියෝ අපට ප්‍රශ්න මේ බලන්ටකෝ ප්‍රශ්න මේවා ඉතින් අපටමනේ කියලා අර තමන්ගේ දුක කිය ඉන්න ඒ දුක කිය ඉඳීමේ ආස්වාදයට බොහෝ දෙනෙක් කැමති වෙනවා. අර්ථයක් තේරුම් අරගෙන අර්ථය තුලින් ජීවිතයට සැනසීමක් හොයාගන්න දක්ෂ වෙන්නේ නුවණැත්තෝ. ඉතින් Tamanට නුවණ තියෙනවා නම් පින්වතුනි අද මේ කියා දෙන බණපදේ ඔබේ ජීවිතයට එන සහ ඇවිල්ලා තියෙන සහ මේ වෙනකොට එන සහ අනාගතේ එන්න තියෙන මේ සියලු ප්‍රශ්න වලට විසඳුම. එහෙමයි ස්වාමීනි. අපේ නාරද මහතෙරුන් වහන්සේ කියනවා මහරජය ඔය පහ එනකොට ඔබ හිතන්න එපා මේවා මට විතරයි කියලා. ඔය ජීවිතේට ප්‍රශ්න එනකොට ඔබ හිතන්න එපා මේ විදිහේ ප්‍රශ්න එන්නේ මේ කාලකන්ණි මට විතරයි කියලා හිතන්න එපා. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් ප්‍රශ්න එනකොට මහත්තයා තමන්ම තමන්ට සාප කරගන්න ඕනේ. අයියෝ අපි වගේ කාලකන්ණි ඇයි අපටම මෙහෙම වෙන්නේ? ඇයි අපටම මේ කරදර? සමහර මහත්තයා තමන්ගේ සරණටත් අපහාස කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් තෙරුවන් සරණ ගියපු ඇතෙන් මේ උපාසකම්මලා උපාසක මහත්තුරු ඕන ජීවිතේට ප්‍රශ්න එනවා. එහෙමයි. ප්‍රශ්න එද්දී තමන්ගේ සරණට සාප කරගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අපිටම මේවා වෙන්නේ? ඇයි සිල් සමාදන් වෙන අපිටම මේවා වෙන්නේ? ඇයි සෑය බෝධිය වඳින අපිටම මේවා වෙන්නේ කියලා තමන්ම තමන්ගේ සරණට ශාප කරගන්න ඕනේ. එහෙමයි. දුර්වල මානසිකත්ව. ඒ මානසිකත්වය හරි දුර්වලයි. ඇයි එයාට පුළුල්ව හිතා ගන්න බෑ. අර්ථය තේරුම් ගන්න බෑ. මේවා අපිට විතරක් කියන ඒවා නෙවෙයි. අවසරයි ස්වාමීනි. දැන් අපි ජීවිතය ගත කරනකොට දූ දරුවන් පවුලේ සමාජිකයන් ඒ අපේ ආහන වාහන ගේදොර ඒ ප්‍රිය දේවල් එක්ක අර දැන් මේ අපේ සායනන්සේ කලින් විස්තර කරන මේ ධර්මතාවයන් දි รา පත් වීම වෙන්වීම මරණය ආදී කොට මේවා ඒ ස්වභාවයෙන් යුක්තයි කියලා අපි හිතන්න තියෙන ඉඩක් අපි හිතන්නේම නැති තරම් සායි. ඒකයි මහත්තයා අපි හැමතිස්සෙම අපි හිතන්නේ ඕකේ අනිත් පැත්ත. එහෙමයි. අපි හැමතිස්සෙම පතන්නේ ලබා ගන්න බැරි එක ලැබේවා කියලා. එහෙමයි සායි. ලබා ගන්න බැරි මේ බැරි දේ ලැබේවා කියලා හිතන තැනම තියෙනවා වෙහෙස. එහෙමයි. ඉතින් ඒ වෙහෙසත් එක්ක පටලැවිච්ච ජීවිතේ නිදහස් කරගන්න පුළුවන් මේ අර්ථය ඇසීමේ. ඒ අර්ථය අහලා ඒ අර්ථය තමන්ගේ ජීවිතේට ගලප ගැනීම. එහෙමයි. දැන් නාරද මහතෙරුන් වහන්සේ රජුරවන්ට කියනවා රජතුමනි ප්‍රශ්න එනකොට ඔබ තේරුම් ගන්න මේ ලෝකේ උපන්න හැම දිනාට ජීවත් වෙන හැම දිනාට පණ තියෙන සියලු සත්වයන්ට මේ ප්‍රශ්න වලට එක විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ තේරුම් ගන්න. ලෝකේ දිහා හොඳට ඇස්සරලා බලන්න කියනවා. ඇත්තම මහත්තයා මේ ලෝකේ දිහා ඇස්සරලා බලනවා නම් ලෝකේ දිහා ඇස්සරලා බලන කෙනෙකුට අපිට ප්‍රශ්න අපිටමයි මේවා කියලා වැටිලා සම්පූර්ණයෙන්ම අසරණ වෙන මානසික මට්ටම නැතුව යනවා. ලෝකේ දිහා ඇස්සරලා බලනවා නම් ලෝකේ දිහා ඇස්සරලා බලනකොටයි තේරෙන්නේ මහත්තයා අපිට තියෙන ප්‍රශ්න සොච්චම් ප්‍රශ්න ගත්තාම මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට තියෙන කංකටලු ඒවයි මිනිස්සු උහුලන්නේ කොහොමද කියලා අපිට හිතෙනවා. එහෙමයි. මාද කල්පනා කළා අද මේ වැඩසටහනේදී එහෙම මිනිස්සෙකුගේ ප්‍රශ්නයක් ඔබට පෙන්වන්න. ගොඩාක් සංවේදී කෙනෙක්ට නම්
මේක බලන්න තමාරුයි. අපි මේ පෙන්වන දර්ශන පටය ගොඩාක් සංවේදී කෙනෙකුට නම් බලන්න තමාරුයි. ඇතින් මේක දකිනකොට අපේ හදවතට පවා ගොඩාක් දුකක් හිතුණා. එහෙමයි ස්වාමී. අයියෝ මනුස්සයන්ට මෙහෙමත් වෙනවනේ කියලා. එහෙමයි. ඒ මනුස්සයාගේ කතාව මහත්තයා ඒ මනුස්සයා ඇත්තෙන්ම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කෙනෙක්. ඔහුගේ නම පෝල් ඇලෙක්සැන්ඩර්. ඔහුගේ නම පෝල් ඇලෙක්සැන්ඩර් වුණාට බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ යකඩ පෙනහළු වලින් සිටින මිනිසා කියලා. ඔහු ගැන ලෝකේ ගොඩාක් ප්‍රසිද්ධ යකඩ පෙනහළු වලින් සිටින මනුස්සයා කියලා. අපි පින්වතුනේ මේ වැඩසටහනේදීත් නොයෙක් ආබාධ ආදිය තියෙද්දී ජීවිතේ දිනපු මිනිස්සු ගැන ජීවිතේට ඒ අභියෝග ඔක්කොම මැඩගෙන මුහුණ දීපු මිනිස්සු ගැන ඔබට පෙන්වුවා. ඔබට දකින්න සැලැස්සුවා. හැබැයි මේ වගේ මිනිස්සෙක් මේ වගේ ජීවිතේට මුහුණ දීපු මිනිස්සෙක් නම් මං හිතන්නේ ජීවිත කාලෙම ඔබ දැකලා නැතුව ඇති. ඒක හරි පුදුම කතාවක්. අවුරුදු 5ේදී වයස අවුරුදු 5ේදී තමයි පින්වතුනේ මේ පෝල් ඇලෙක්සැන්ඩර්ට පෝලියෝ රෝගය වැළඳෙන්නේ. ඒ කාලේ පෝලියෝ කියන රෝගය බොහෝම දරුණු විදිහට පැතිරෙමින් තිබිලා තියෙනවා. ඔහුට පෝලියෝ රෝගය වැළඳුණා. ඒ රෝගී තත්ත්වය නිසා ශ්වසන පද්ධතියට බොහොම දරුණු හානි සිද්ධ වුණා. ඒ දරුණු හානි සිද්ධ වුණාම මහත්ය ප්‍රතිකාර ක්‍රමයක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අර ශ්වසන පද්ධතියට හානි වෙච්ච දරුවන්ගේ ශ්වසන පද්ධතිය මේ මැෂින් එකකින් බලහත්කාරයෙන් වැඩ කරනවා. එහෙමයි. එතකොට මේ මැෂින් එකට සම්පූර්ණයෙන් මේ මිනිස්යාව සම්බන්ධ කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. හිස විතරක් එළියට හිටින්න මුළු ශරීරෙම මේ මැෂින් එක ඇතුළට දානවා. දාලා ඉතින් මේ මැෂින් එකක් ඇතුලේ ලෙඩේ හැදිච්චි ලෙඩා අවුරුදු 5කුත් 10කුත් අතර කාලයක් ඉන්නකොට සාමාන්‍යයෙන් එයාගේ අර ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ස්වභාවික විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට අරකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හැබැයි වැඩේ කියන්නේ මේ පෝල් ඇලෙක්සැන්ඩර්ට එහෙම වුණේ නැහැ. ඔහු අවුරුදු 5ේදී තමයි මේ මැෂින් එකට සවි කරන්නේ. අවුරුදු 5ේදී සවි කරපු ඔහුව ජීවිත කාලෙම ගලවන්න බැරුව ගියා. ඔහු මේ මැෂින් එක නැතුව ඔහුට ජීවිතේ පවත්වා ගන්න පුළුවන්කම නැතුව ගියා. ඒකට හේතුව ඔහුට පෝලියෝ රෝගයට අමතරව බොහොම දරුණු රෝගයක් වැළඳිලා මේ සම්පූර්ණ යටි කය මේ හිස හැර ශරීරයේ අනික් සියලු මේ අවයව පද්ධතිය අඩපණ වුණා. එහෙමයි. එතකොට අර මැෂින් එක ඇතුලේ ඔහු ඉන්නවා ඔළුව විතරයි ශක්තිමත්. හරි පුදුම සහගතයි කියලා කියන්නේ මොහු එහෙමත් ජීවිතයට මුහුණ දුන්නා අපිට හිතන්නවත් බැරි තරම්. ඒ කියන්නේ මේ පෝල් ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ මහත්තයා මේ වෙනකොට නීතිඥවරයෙක්. එහෙමයි. ඔහු ඉන්නේ මැෂින් එකක් ඇතුලේ. හැබැයි ඔහු නීතිඥවරයෙක්. ඔහු සියලු විභාග කටයුතු නීතිඥවරයෙක් බවට පත් වෙන්න ජීවිතේ යා යුතු සියලු අධීරයන් අර මැෂින් එක ඇතුලේ ඉඳලාමයි මේ මැෂින් එක ජීවිතයට සම්බන්ධ කරගෙනමයි ඔහු කළේ. ඔහු ජීවිතය ගැන හරි ලස්සන කතාවක් කියනවා. මං මගේ ජීවිතයට කොච්චර ප්‍රශ්න ආවත් මං අත්හැරියේ නෑ. මට කොච්චර ප්‍රශ්න පැමිණියත් මම අත්හැරියේ නෑ. මං මේ ප්‍රශ්න හැම එකක්ම ඉවසගෙන මට මුහුණ දෙන්න පුළුවන් චුට්ටට මම මුහුණ දුන්නා. ඇත්ත වශයෙන්ම ඔබට පුළුවන් ඕනෑම දෙයක් කරන්න ඔහු කියනවා. ඔහු කියනවා සාමාන්‍ය විදිහට ජීවත් වෙන ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔබට ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඔබේ මානසික ශක්තිය පමණයි. ඔබට ඕන කරන්නේ ඔබේ හිතේ හයිය. ඒ වගේම ඔබ මහන්සි වෙලා වැඩ කරන්න ඕන. හිතෙන් හයියෙන් යුක්තව ඔබ මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔබට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියනවා. ඔහු පොත් ලියනවා මහත්තයා. එහෙමයි. පොත් ලියන්න ඔහුට අත් දෙක නැහැ. එහෙමයි. අත් දෙකේ කිසිම ශක්තියක් ඔහුට නැහැ. ඔහු කටින් පෑන පැන්සල අල්ලගෙන පොත් ලියනවා. එහෙමයි. මේ වෙනකොටත් අපි මේ සිදුවීම ඔබට කියනකොටත් පින්වතුනි ඔහු මේ තමන්ගේ ජීවිත කතාව අභියෝගම පිරිත්ති තමන්ගේ ජීවිත කතාව ඔහු සටහන් කරමින් ඉන්නවා. තවත් කෙනෙකුට ජීවිතේ දිනන්න උපකාරයක් වේවා කියන අදහසින්. අපි නරඹමු පෝල් ඇලෙක්සැන්ඩර්ගේ කතාව. Hello, my name is Paul Alexander, but they call me the man of the iron lung.
අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි ඔහු පෝල් ඇලෙක්සැන්ඩර්. බැලූ පැල්මට ඔබට පෙනෙන විදියටම ඔහු ජීවත් වෙන්නේ යකඩ කුටීරයක් ඇතුළේ. පෝල්ට මේ විදිය ඉරණමක් අත්වනේ කුඩා කාලයේදිමයි. මේ ඔහුගේ කතාව. ඒ කාලවකවානුව පෝලියෝ රෝගය ලෝකය පුරා පැතිර ගිය සමයක්. මේ නිසා ලෝකයේ බොහෝ දරුවන් පෝලියෝ රෝගයෙන් පීඩාවින්දා. අවුරුදු 5දී පෝල්ටත් මේ පෝලියෝ රෝගයට ගොදුරු වෙන්න සිදු වුණා. ඒකම ඔහුට ශ්වසන පද්ධතියේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ නිසාම රෝගය ඇති වූ දින සිටම පෝල්ට ඉන්න සිදුනේ යකඩ කුටීරයක. ඒක ඇත්තටම පෝලියෝ රෝගීන්ට සිදු කරන විශේෂ ප්‍රතිකාරයක්. පෝලියෝ වලට ගොදුරු වන කුඩා ළමයින්ට ප්‍රතිකාර ක්‍රමයක් විදියටයි මේ කුටීරයට ඇතුල් කරලා තියෙන්නේ. ඔළුව විතරක් පිටතට එන විදියට අනෙක් මුළු ශරීරයම මේ කුටීරයට සිර කර තියෙනවා. පෝලියෝ රෝගය වැළඳුණු සාමාන්‍ය දරුවෙක් අවුරුදු 5දී මේ කුටීරයට ඇතුල් කරලා තියෙනකොට අවුරුදු 10දී 15දී වගේ ඔහුට එම තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ පෙනහළු සාමාන්‍ය ලෙස ක්‍රියා කරන්න පටන් ගැනීමත් එක්ක ඒ කොහොම වුණත් පෝල් කිරණම ඒ විදියට විසඳුනේ නැහැ. ඔහුට තවත් රෝගී තත්ත්වයක් වැළඳෙනවා. ඒත් එක්කම පෝල්ගේ ගෙලෙන් පහළ සියලු කොටස් අඩපණ වෙනවා. ජීවිත කාලයටම මේ කුටීරයෙන් පිටතට එන්න පෝල්ට නොහැකි වෙන්නේ ඒ හේතුව නිසා. කොහොමුණත් සාමාන්‍යයෙන් පැය 2ක හෝ 3ක කාලයක් පෝල්ට එළියට එන්න පුළුවන් කමක් තියෙනවා. බලන්න, ඔහු කෑම බීම ගන්නෙත් බොහොම අපහසුවෙන්. People didn't like me very much back then. I felt like they were uncomfortable around me. What did you do all day? Oh, it's like everybody else does. I woke up, brushed my teeth, washed my face, shaved, had some breakfast. Well, I just needed a little bit of help. ඒත් ඔබ දන්නවද මේ පෝල් ඇලෙක්සැන්ඩර් නීතිඥවරයෙක් කියලා? මේ කුටීරය ඇතුළෙම සිටියදී තමයි පෝල් නීතිඥයෙක් වෙන්න ඉගෙන ගන්නේ. අකුරු ලියන්නේ පැන්සල පෑන තමන්ගේ කටේ රඳවගෙන. ඉතින් තවමත් ඔහු මේ පැන්සල පෑන කටේ රඳවගෙන ඉන්නවා. ඒ තමන්ගේ ජීවිත කතාව ලියමින්. ලෝකෙ කිසිම දෙයක් ඔහුට තිබුණේ නැහැ. තිබුණේ අර යකඩ කුටීරයයි අපහසුවෙන් වැඩ කරන හිසයි විතරයි. ඒත් ඔහුගේ ගමන ඒක නැවතුනේ නැහැ. පුදුමයි නේද? අපි දැකලා තියෙනවා අත්පා නැති අය මේ විදියට ජීවිතය ජය ගන්නවා. ඒත් අහලා තිබුණේ නැහැ නේද? මේ වගේ කුටීරයක සිරවුන මිනිසෙක් ජීවිතය ජය ගන්නවා. But I never gave up, and I'm not going to. You can truly do anything. You just have to set your mind to it and work hard. කර්මය පුද්ගලානුරූපව වෙනස් ප්‍රස්තුතමවල තියෙනවා. ඉතින් ඒව සමහර විට ජීවිතයේ ප්‍රධානම අභියෝගයක් වෙනවා. පෝල්ගේ වගේ කතා ඒ අභියෝගයක් නොවන බවට අපට සිහි කැඳවනවා. ඉතින් ලැබෙන දේ උරුම දේ එක්ක එක තැන හිටියත් ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඇත්තෙම පින්වතුනේ, තමන්ගේ ජීවිතයට ප්‍රශ්න එනකොට ඔබ හිතනවා නම් මේ ප්‍රශ්න අපිට විතරයි කියලා කොච්චර වැරදිද? ඒ හිතුවිල්ල කොච්චර වැරදිද? ඒ හිතුවිල්ල ඔබ කොච්චර පහතකට හෙලනවද? මේ ප්‍රශ්න අපිටමයි කියලා ඔබ හිතනවනම් ප්‍රශ්නෙනුත් හිතන්න. මේ සාංසාරික ගමනේ උපදින හැම දිනාට පාහි මේ විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නයකට තමන්ගේ ජීවිතේ වනසන්න ඉඩ දෙන්න එපා. ප්‍රශ්නයකට තමන්ගේ ජීවිතේ වනසන්න ඉඩ දෙන්න එපා. ඒ ප්‍රශ්නයේ ඉදිරියේ වෙනසී නොසිටින්න හොඳ හිතුවිල්ලක් මේවා අපට විතරක් වෙන ඒවා නොවේ කියලා. එහෙමයි. මට මතකයි මහත්තයා මේ අපේ ආච්චිලා සීයලා ඇතැම් අවස්ථාවල අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න වෙනකොට ඒ ප්‍රශ්න ඉදිරියේ අපේ දෙමෝපියන්ගේ හිත් සංසිඳවනවා. මට මතක් වුණා මේ කාරණේ සිහිපත් කරනකොට හිත සංසිඳවන්න කියනවා. අවසරයි ස්වාමී. දුවේ ඕක උඹට විතරක් වෙච්ච එකක් නෙමෙයි. එහෙමයි. ඕවා වෙනවා මේ ලෝකේ. එහෙම කියනවා. එහෙමයි. එහෙම කිව්වහම ඇත්තටම ඒ කාරණේ තුළින් කෙනෙකුට හොඳ මානසික සහනයක් විඳින්න පුළුවන්. නැත්නම් ඒක නා තමන් සාප කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ කාලකන්නිකන් ඔක්කොම මට තියෙන්නේ කියලා. එහෙමයි.
අවසානයේ කෙනා උරුම කරගන්නේ මහත්තයා ශෝකය, වැළපීම, හැඬීම මේවා විතරයි. මොකද ප්‍රශ්න කියන ඒවා එක එක්කෙනාට එක එක ස්වරූපෙන් එන්නේ. සමහර කෙනෙකුට උපතින්ම ශාරීරික ආබාධ තියෙනවා. ඒක ප්‍රශ්න. සමහර කෙනෙකුට තමන්ගේ පෞල් සංස්ථාව තුළම මේ නොහොඹිනා අය හින්දා ප්‍රශ්න හට ගන්නවා. එහෙම නැත්නම් සමහර කෙනෙකුට තමන්ගේ සමාජ වපසරිය තුළ නොයෙක් ප්‍රශ්න හට ගන්නවා. ස්වභාවික විපත් නිසා ප්‍රශ්න හට ගන්නවා. කර්ම දෝෂ නිසා ප්‍රශ්න හට ගන්නවා. අමනුස්ස උවදුරු නිසා ප්‍රශ්න හට ගන්නවා. ප්‍රශ්න ගැන කියන්න ගියොත් එහෙම කෙලවරක් නැතුව කියන්න පුළුවන් ඒ තරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ හැම ප්‍රශ්නයක් ඉස්සරහම ශක්ති සම්පන්නව මුහුණ දෙන්න ශ්‍රාවකයාට අවවාදයක් නාරද මහතෙරුන් වහන්සේ ඒ වෙලාවේ කළා. න සෝචනායන පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපි. කොච්චර දරුණු ආකාරයේ ප්‍රශ්නයක් ජීවිතයට ආවත් ශෝක කිරීමෙන් වැළපීමෙන් අංශු මාත්‍රවත් අර්ථයක් නම් නැත. ප්‍රශ්නේ ඉස්සරහා ඇඬුවා කියලා, කෑ ගැහුවා කියලා, වැළපුණා කියලා, කඩාගෙන වැටුණා කියලා, පපුවේ අත් දෙක ගහගෙන ඇඬුවා කියලා පළක් නම් නැත. ඒක හොඳට තේරෙනවා පෝල්ගේ කතාවෙන්. එහෙමයි ස්වාමීනි. පෝල් අඬා හිටියනම් පෝල්ට ජීවිතේම අඬන්න වෙනවා. එහෙමයි. ඔහු අඬන්නේ නැතුව ඔහුට ශක්ති සම්පන්නව තිබුණු හිස ඊළඟට ඔහුට අර යකඩ කුටීරයෙන් ලැබිච්චි ජීවිතයට ලැබුණු ශක්තිය ඒක අරගෙන ඔහු ජීවිතේට මුහුණ දුන්නානේ. එහෙමයි. මේකනේ මහත්තයා ඇත්තටම ජීවිතය කියලා කියන්නේ නේ. ස්වාමීනි මේ මොනතරම් අභියෝග සම්පන්න අවස්ථාවක්ද අපිට හිතා ගන්නත් බැරි මේ ඇත්තම අපිට හිතාගන්න තමාරුයි ඒ මිනිස්සයා ඒ වෙලාවේ කොහොමද තමන්ගේ సంతානය හසුරුවා ගත්තේ කියලා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ සිතුවිලි ධාරාව කොහොමද හසුරුවා ගත්තේ කියලා හිතාගන්න අමාරුයි. ඔහු ඒ ජීවිතයට මුහුණ දීපු හැටි. හැබැයි ඔහුගේ කතාවෙන් අපිට ගන්න පුළුවන් නේද මහත්තයා? ශෝක කරලා වැළපිලා නම් කිසිම අර්ථයක් නැත කියන එක. එහෙමයි. ස්වාමීනි තව කරුණක් විමස ගන්න හිතන දෙන්න. කොමන තරමේ අභියෝග දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එකතු වෙලා Taman පෙලද්දිවත් හිතේ තියෙන මේ ධෛර්යය කියන කාරණාව මේ අසිරිමත්ව මතු කරගත්තට පස්සේ ඒ සියල්ල පරාජය කරගන්න තියෙන අවස්ථාව ස්වාමීනි. ඇත්තම මහත්තයා මේ උදෙසා සත්පුරුෂයෙක්ගේ අවවාදයක් අනුශාසනාවකටමයි සවන් දිය යුත්තේ. මේ ජීවිතේට ප්‍රශ්න එනකොට අභියෝග සම්පන්න අවස්ථාවල ශක්තිය සිඳගන්නේ නැතුව මුහුණ දෙන්න සත්පුරුෂයෙක්ගේ අවවාද ඕනමයි. මොකද ඒක සාමාන්‍ය අධ්‍යාපන රටාව තුළ නෑ කියලා අපිට පේනවා. දැන් ඇතැම් දරුවෝ විශ්වවිද්‍යාලවලට යනවා. එහෙදී ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා. ප්‍රේම සම්බන්ධය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. එහෙ මෙහෙ වුණාම මෙන්න උහුල ගන්න බෑ කෝච්චියට බෙල්ල තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ මට විතරයි මගේ ජීවිතේට මේ ප්‍රශ්නේ උනේ වගේ. සමහර දරුවෝ විභාග පොඩ්ඩක් මේ විභාගවලට යම් සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවා මම මෙච්චර ඉලක්කයකට යනවා කියලා. එයා බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ. මෙන්න ලිඳට පයින්නවා. එහෙමයි. එක්ක මෙන්න බෙල්ල වැලදා ගන්නවා. එහෙමයි. එතකොට තේරෙනවා හරි මේ චිත්ත ශක්තිය පැත්තෙන් ඒ කියන්නේ හිතන්න තියෙන ශක්තිය සාමාන්‍ය අධ්‍යාපන රටාව තුළ කෙනෙක් ලබන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට ඇසුරු කරන්න ඕන සත්පුරුෂයන්ව. දැන් මේ මුණ්ඩ රජුරෝ ඇත්තටම ඒ සත්පුරුෂයන් වහන්සේ ඇසුරු නොකළා නම් මේ මහත්තයා එහෙමයි. රජුරුවන්ගේ රාජ්‍ය ඉවරයි. එහෙමයි. භද්‍රා බිසව මැරෙනකොට රාජ්‍යත් ඉවරයි. හැබැයි රජුරෝ මේ නාරද මහතෙරුන් වහන්සේ ඇසුරු කළා බණපදේ ඇහුවා. දැන් බලන්න අහන්න ලැබෙන ලස්සන බණපදේ. නාරද මහතෙරුන් වහන්සේ කියනවා අඬන්න වැළපෙන්න ගියොත් රජතුමනි මෙච්චරයි වෙන්නේ. සෝචන්ත මේනං දුකිතං විදිත්වා පච්චත්තිකාත්ත මනා භවಂತಿ. මේ ප්‍රශ්නේ ආපු කෙනා ශෝක වෙලා අඬනවා බලාගෙන හතුරෝ ටික අප්පුඩි ගහනවා කිව්වා. යම් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ ප්‍රශ්නේ ඉස්සරහා අපි අඬන්න වැළපෙන්න පටන් ගත්තොත් එහෙම හතුරෝ ටික ඒක බලාගෙන හරි සන්තෝෂ වෙනවා. සතුරු සාද දානවා යසයි වෙච්ච වැඩේ කියලා. හතුරු සතුටු කරන එක විතරයි කියනවා වෙන්නේ තමන් අඬන්න ගියොත්. ප්‍රශ්නයක් ඉස්සරහා තමන් නොසැලී හිටියොත් යදාචකෝ පණ්ඩිතා ආපදාසු න වේදති අත්ත විනිච්ඡයන්‍යු. තමන්ගේ ජීවිතයට ප්‍රශ්න ආපදා කරදර කංකටොළු එනකොට නුවණ තියෙන කෙනා මොකද්ද කරන්නේ? ප්‍රශ්නේ ඉස්සරහා ප්‍රශ්නේ ගැන නොහිතා අර්ථය හිතනවා.
ඕන්න සැනසෙන්ඩ ක්‍රමේ. ජීවිතයට ප්‍රශ්න එනකොට ප්‍රශ්නය ගැන හිතන්න එපා අර්ථ හිතන්න. ජීවිතයට ප්‍රශ්න එනකොට ප්‍රශ්නය ගැන හිතා ප්‍රශ්නය තුළම මේ පටලවෙන්ඩ ගියොත්තේ මහරියට මහත්තය මේ පඹ ගාලක පටලැවුණ වගේ කොනක් පොටක් හොයාගන්න බැරුව වෙනවා. තමන් ප්‍රශ්නය ගොදුරක් බවට පත්වෙනවා. ගොඩාක් වෙන්නේ ඒක. ජීවිතයට ප්‍රශ්නාවට පස්සේ ප්‍රශ්නය ඔස්සේම හිතන්න පටන් ගන්නවා. ඥාතියෙක් අහිමුණට පස්සේ ඒ ඥාතියා සම්බන්ධයෙන් අනේ ජීවත්වෙද්දි මෙහෙම හිටියනේ, අනේ අපිට මෙහෙම කතා කරානේ, අනේ අපිට මෙහෙම ආදරය කරානේ, අයියෝ අපට නැතුව ගියානේ, මේකම හිතන්න ගන්න. මේකම හිතනකොට එයා ප්‍රශ්නය අස්සේම පටලෙනවා. ගොඩ එන්න විදිහන්නේ. හිතන ක්‍රමයමයි වෙනස් කරන්න ඕන. හිතන ක්‍රමයමයි වෙනස් කරන්න ඕන. ඒක නා හිතන්න පටන් ගන්න ඕන. මේ ප්‍රශ්න මේ ලෝකයේ කිසි කෙනෙකුට නවත්තන්න බැරි ප්‍රශ්න. වයසට යෑම නිසා යන්තාක් ප්‍රශ්න හට ගන්නවාද නැවැත්විය නොහැක. ලෙඩදුක් නිසා යන්තාක් ප්‍රශ්න හට ගන්නවාද නැවැත්විය නොහැක. අහිමිවීම ඉදිරියේ යන්තාක් ප්‍රශ්න හට ගන්නවාද නැවැත්විය නොහැක. නැසීයාම ඉදිරියේ යන්තාක් ප්‍රශ්න හට ගන්නවාද නැවැත්විය නොහැක. කාලයේ ගෙවී යද්දී යන්තාක් ප්‍රශ්න හට ගන්නවාද නැවැත්විය නොහැක. අන්න ඒ කෙනාට හොඳ අදහසක් තියෙනවා මේ ප්‍රශ්න නවත්තන්න බැරි ඒවා. මේවා නවත්තන්න බෑ, මේවාට තියෙන්නේ ශක්ති සම්පන්නව මුහුණ දීම විතරයි. ඒකට හේතුව මේ ප්‍රශ්න නවත්තගෙන ප්‍රශ්න ඉස්සරහා සම්පූර්ණයෙන් ප්‍රශ්න විසඳගත්ත කෙනෙක්ව ලෝකේ අපිට හොයාගන්න නෑ. එහෙම හොයාගන්න කෙනෙක් හිටියා නම් එයා ගාවට ගිහිල්ලා මේ පඳුරක් ගැට ගහලා හරි අපිට යමක් කරගන්න පුළුවන් ප්‍රශ්නේ විසඳගත්ත කෙනෙක් ඉන්නවනම්. එහෙමයි. නෑ, මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඊළඟ එක තමයි ඒක නා හිතන්න පටන් ගන්නවා මේවා අපට විතරක් වෙන ඒවා නෙමෙයි. මේ ලෝකේ උපන්න හැම දිනාම උරුම කරගත්ත දේවල් මේක මේ සංසාර ගමනේ ස්වභාවය. මේ සාංශාරික ගමනේ ස්වභාවයක් වන මේ ප්‍රශ්නේ ඉස්සරහා මං අඩන්න ගත්තා කියලා, වැළපෙන්න ගත්තා කියලා, සුසුම් හෙළුවා කියලා මට සැලසෙන යහපතකුත් නැහැ. ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. ඔන්න අර්ථය තේරුම් ගත්තා. එහෙමයි ස්වාමීනි. අර්ථය තේරුම් ගත්ත කෙනා පච්චත්තිකාස්ස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරම් පුරාණං. ඒ කෙනාගේ මූණ වෙනස් වෙන්නේ. ඒ කෙනා ප්‍රශ්නේ ඉස්සරහා මූණ එල්ල ගන්නෑ. එතකොට හතුරු බලාගෙන ඉන්නවා. හරි, දැන් ප්‍රශ්නයක් වුණා. දැන් කොහොමද මිනිස්සයා කියලා බලනවා. හතුරන්ට පේනවා මූණේ ඉරියව්වකවත් වෙනසක් වෙලා නැහැ. එතකොට හතුරෝ ටික දුකටපත් වෙනවා කියනවා. ඉතින් හරි ලස්සනයි මේ මහතෙරුන් වහන්සේලා මේ අර්ථ මහතේ පහදලා තියෙන හැටි. එහෙමයි ස්වාමීනි. හදවතකට හරියට සංවේදී වෙන විදිහට. දැන් මිනිස්සෙකුගේ ජීවිතේ මිනිස්සෙක් කවදාවත් කැමති නැහැනේ Tamanට හතුරුකම් කරන අයව මේකම් පිනව ජීවත් වෙන්න. ඒ නිසා මේ මහතෙරුන් වහන්සේ කියනවා ඔබ අඬන්න ගත්තොත්, ඔබ වැළපෙන්න ගත්තොත්, ප්‍රශ්න ඉස්සරහා ඔබ කඩා වැටුණොත් ඔබේ හිත මිත්‍රයන්ට ඔබ දුක ගෙනිනවා. ඔබේ සතුරන්ට සතුට ගෙනිනවා. ඒ නිසා හිත මිත්‍රයන්ට දුක් ගේන, සතුරන්ට සතුට ගේන කෙනෙක් වෙන්න එපා. ප්‍රශ්න ඉස්සරහා නොසැලී ඉන්න. ප්‍රශ්න ඉස්සරහා මොනවද කළ යුත්තේ? ඔන්න කරන්න දේවල්. ජප්පේන අර්ථය ජප කළ යුත්තේය. එහෙමයි ස්වාමීනි. අර්ථය කියන එක හිතකින් හිතාගන්න බැරි වෙන්න පුළුවන් මහත්ය කෙනෙකුට. ප්‍රශ්න එනකොට අර්ථය කියන එක හිතින් හිතාගෙන හිතින් ශක්තිමත් වෙන්න බැරි වෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට එයාට කරන්න තියෙන්නේ ජප කරන එක. නෑ, මේවා අපිට විතරක් වෙන ප්‍රශ්න නෙමෙයි. අපිට විතරක් වෙන ඒවා නෙවෙයි මේවා කියලා. මට මතකයි එක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඔය මේ බොහොම දරුණු කලබල සමයක් තිබ්බනේ අපේ මේ ලංකා භූමියේ. එහෙමයි. ඒ කලබල සමයේ මේ ස්වාමීන් වහන්සේලා එතකොට හරි චූටිලු, පුංචි වයසේ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වලට අර මේ කලබල කරන පිරිස පැනලා තියෙනවා. ඒ පයින් සද්දෙට ආච්චි අම්මා මේ ස්වාමීන් වහන්සේලාව මේ වඩාගෙන කැලේ අසට දුවලා. දැන් මේ මිනිස්සු ගේ ඇතුළට ගිහිල්ලා ගේ බඩු මේ පොළොවේ ගහනවා, ජනෙල් දොරවල් බිදිනවා, අර කැලේ ඉඳලා අහගෙන ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා පුංචි කාලේ චූටි ළමයි හින්දා බයට අඬන්න ලැහැත්ති. ආච්චි සම්පූර්ණයෙන් අර ඇඳගෙන හිටපු චීත්තේ ගුලි කරලා ඒ චීත්තේ ගුලිය කටේ ඔබලා
කෑ ගහන්න බැරි වෙන්න මේ ළමයින්ට. එකල කට වහගෙන ඔළුව අත ගගා ආච්චි කියනවලු අනිච්චේ දුක්ඛේ සංසාරේ අනිච්චේ දුක්ඛේ සංසාරේ. ඒකම කියනවලු. ඒ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක කිව්වා ප්‍රශ්නේ ඉවර වෙන්නේ කියන්නේ ඒ පිරිස ඇවිල්ලා ගෙදර කඩලා බිඳලා මේ යන්න පැයක් පැය භාගයක් ගිහින් තිනවා. ඒ පැය භාගෙම වගේ එක දිගට කියලා තියෙන්නේ අනිච්චේ දුක්ඛේ සංසාරේ. අනිච්චේ දුක්ඛේ සංසාරේ කීකේ මේ ආච්චි හිටියා. එතකොට අපේ මුතුන් මිත්තන්ට ධර්මයත් එක්ක මේ ආශිර්වාදය තිබුණා ඇත්තට. ස්වාමිනේ අපේ කිරියම්මලාගේ මේ වදන නිතරම නිතර ඒගොල්ලෝ කියන අවස්ථා අපි ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාර. ඒක තමයි ඒ ධර්මය උපාසක උපාසිකාව විදිහට ඒ ධර්මය හරි ලස්සනට ගලපන් ඉඳලා. එහෙමයි ස්වාමීනි. ඉතින් අද වර්තමානයේ පින්නතුල්ලා මේ දහම් පදේ අහන අයවත් ජීවිතයට ඒක ගලපා ගන්න දක්ෂ වෙන්න. ප්‍රශ්න ආවට පස්සේ ප්‍රශ්නේ ගැන නොහිතා අර්ථය ජප කරන්න. අර්ථය ජප කිරීමෙන් ප්‍රශ්නේ සංසිඳවන්න පුළුවන්. ඒක එකක්. ස්වාමිනේ එතන විමස ගන්න හිතෙනවා මේ ඒ දැන් තමන්ගේ දේවල් තමන්ගේ අස්පනා පිටම බොහෝ සෙයින් විනාශ වෙලා කුඩු පට්ටම් වෙලා යද්දී වුණත් මේ සිහිය පවත්වා ගන්න ආකාරය ඒ කිරියම්මගේ ප්‍රකාශයම ස්වාමී. ඇත්තෙම සිහිය පවත්වා ගන්න උපකාර වුණේ මහත්යා සත්පුරුෂයාගේ අවවාදනේ. එහෙමයි ස්වාමී. බුදු බණ පදයක් අහලා තිබ්බේ ඒ ආච්චි අම්මා. එහෙමයි. ඒ බණ පදේ පාලියම මතක තියාගෙන හිටියා. ඒක පාලියම මතක තියාගෙන Tamanට ප්‍රශ්නේ ආවට පස්සේ හිතට ප්‍රශ්නේ ගැන මුකුත් එන්න දෙන්නේ නැතුව ඒ ආච්චි අම්මා කිව්වේ ඔළුව අත ගගා කිව්වා. අනිච්චේ දුක්ඛේ සංසාර. දැන් හරි මේ අපේ මුතුන් මිත්තුන්ගේ අතීතය සිහි කරනකොට අපේ හදවතට හරි සතුටක් ඇති වෙනවා. එහෙම ධර්මයේ ගලපගත්තා හිටියා. ඒ එක ක්‍රමයක් තමයි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. ඊළඟට නාරද මහතෙරුන් වහන්සේ කියනවා මන්තේන ජප කිරීමට පස්සේ ඊළඟ උපක්‍රමයේ තමයි මන්ත්‍රණය. මන්ත්‍රණය කියලා කියන්නේ මොකද්ද? පිරිත් කීම. පිරිත් කීම එහෙම නැත්නම් සූත්‍ර සජ්ජායනය. අපේ ජීවිතේට ප්‍රශ්න එනකොට ප්‍රශ්න ඉස්සරහා අපි පිරිත් සජ්ජායනා කර කර අර්ථය සජ්ජායනා කර කර හදවතින් සුවය සහනය සැපේ විඳිනවා. දැන් මේ කාලේ අපි කරන්නේ එහෙමයි. මේ කොරෝනා වසංගතය ඇවිල්ලා මේ වසංගතය හැමතැනම පැතිරෙමින් යනවා. වසංගතය ගැනම හැම මාධ්‍යකින් වගේ කතා කරනවා. අපේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ මඟ පෙන්වීම නිසා මේ ප්‍රශ්නෙට මැදි වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සයාට සංසිඳෙන්න රත්නත්‍රයේ ආශිර්වාද ලබා ගන්න, පිරිතේ ආශිර්වාද ලබා ගන්න අපි කරන්නේ පිරිත් සජ්ජායනා කරනවා. එහෙමයි ස්වාමී. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා දිනපතා පිරිත් සජ්ජායනාව කරනකොට අපි දන්නවා සදහැවත් පින්වතුන්ලා බොහෝමයක් එකතු වෙලා ඒ විදිහටම පහන් ආදියක් දැල්වලා මේ පිරිත් සජ්ජායනාව සිදු කරනවා. ඒ පිරිත් සජ්ජායනා සිදු කරන පින්වතුන්ලා දන්නවා ඇති හදවතට කොච්චර සහනයක් මේ පිරිත් කියන පැයට හරි තියනවාද කියලා. එහෙමයි. පිරිත් කියන පැයේ හරි මහත්ය සහනයි. එහෙමයි. ප්‍රශ්නේ ඉස්සරහා ප්‍රශ්නේ ගැන නොහිතා අපි කරන්න ඕන අර්ථය සජ්ජායනා කරනවා, පිරිත් සජ්ජායනා කරනවා, හිතේ දුක තුනී වෙන්න එක දිගට පිරිත් කියනවා. දැන් අතීතය ගත්තොත් එහෙම මහත්තයා යම් යම් අවස්ථාවල ගෙවල් වලට කරදර ප්‍රශ්න පීඩා ආවට පස්සේ ගෙවල් වල ඉක්මනට කරන එකක් පිරිතක් සංවිධානය කරනවා. එහෙමයි. සර්වරාත්‍රික පිරිතක් සංවිධානය කරනවා. එක්ක ගිහි පිරිත් කණ්ඩායමක් ගෙන්නනවා. එහෙම නැත්නම් මේ මහා සංඝයා වඩම්මනවා. වඩම්මලා ගෙදර පිරිතක් කියනවා. මේ ප්‍රශ්න ගොඩාක්. ප්‍රශ්න අතරේ කරන්නේ පිරිත සජ්ජායනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ පිරිත සජ්ජායනා කිරීමෙන් ප්‍රශ්නයට විසඳුමක් කරා යන්න පුළුවන්. එතකොට මුල්ම දේ තමයි අර්ථය සිහි කිරීම. අර්ථය මෙනෙහි කරගත්ත කෙනාට තමයි මේ ටික කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැති කෙනා ඉතින් ප්‍රශ්නෙට අහු වුණානේ. ජප කිරීම, මන්ත්‍රණය කිරීම. ඊළඟ එක මොකද්ද? සුභාසිතේන සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහිලා අර්ථය අහගන්න ඕන. මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ස්වාමීනි, මා කුමක්ද කළ යුත්තේ? මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ස්වාමීනි, මං මේක ඉස්සරහා කොහොමද මුහුණ දිය යුත්තේ? ආන්න විමසන්න ඕන. දැන් මේ මුණ්ඩ රජුරෝ කලේ. එහෙමයි. මුණ්ඩ රජුරෝ කලේ උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහුණා. ප්‍රශ්නේ කතා කළා. කතා කරලා ඉවර වෙනකොට විසඳුණා මේ ප්‍රශ්නේ. රජුරෝ කියනවා ස්වාමීනි, මම අදම ගිහිල්ලා භද්‍රා බිසවුන්ගේ දේහය දවනවා. දේහය දවලා ස්වාමීනි, මම හොඳට කෑම ටිකක් කාලා යලි ශක්ති සම්පන්න වෙලා මගේ රාජ්‍ය විචාරීම පටන් ගන්නවා. ඇයි අඬ අඬ හිටියා කියලා දේවියට පණින්නේ? එහෙමයි. රජුරන්ට ඒක තේරුණා. ඊළඟට මේ
ප්‍රශ්නයකට මුහුණ දෙන පිළිවෙල අනුප්පදානේන පවේනියාවා පිළිවෙලින් එන දානයක් පුරුදු කරන්න පටන් ගන්න ඕන කියන ප්‍රශ්න පැමිණියාට පස්සේ මහත්තයා ප්‍රශ්න ඉස්සරහා දන් දෙන්න කියන කතාව ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එක. එහෙමයි ස්වාමීනි. දානයට හුරු වෙච්ච කෙනාට තියෙන යහපතේක ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්න ඉස්සරහා දන් දෙන්න ඕන. අපේ ජීවිතේට ප්‍රශ්න එනකොට සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ මහත්තයා ප්‍රශ්න නැතිකොට දන් දෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ප්‍රශ්න නැතුව හොඳට ඉන්නකොට දන් දෙන්න ඕන කියලා. නෑ ඇත්තටම දන් දෙන්න ඕන ප්‍රශ්න ඉස්සරහා. මේ ප්‍රශ්න තියෙනකොට කොහොමද මේවා කරගන්නේ? දැන් නිදහසක් නැහැ. අපි මේකෙන් ඈතර වෙලාම දන් දෙන්න ඕන කියලා අපි සොයනස් කියෝ වගේ මේ එහෙම තමයි ආකල්ප අවසරයි. ඒ කෙනාගේ තියෙන අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඒ කෙනා ප්‍රශ්නේ ගැනම හිත ඉන්න කෙනෙක්. එයා ප්‍රශ්නේ ගැන හිත ඉන්නවා. අපිට මේ කාලේ ප්‍රශ්නනේ ඒ නිසා දන් දෙන්න ඕනේ නෑ. එහෙම නෙවෙයි කළ යුත්තේ. ප්‍රශ්නේ පැත්තක තිබුණාවේ දන් දෙන්න ඕන. එතකොට එයාට ප්‍රශ්නේ ගැන නෙවෙයි හිත තියෙන්නේ දානය ගැනයි. එහෙමයි. අන්න බලන්න මහත්තයා ප්‍රශ්න විසඳන හැටි. එහෙමයි. ප්‍රශ්නේ ඉස්සරහා දානයක් දෙන්න පටන් ගත්තාම මේක විසඳන එක පිළිවෙලක්. අපි හිතුව මහා සංඝරත්නයේ වඩම්මල දානේ පූජා කරනවා. මහා සංඝරුවන වැඩමකොට දම් පූජා කරද්දි මහත්තයා ඒකෙන් සකස් වෙන පිනරත් පුළුවන් ප්‍රශ්න විසඳන්න. එහෙමයි. ඊළඟට ඒ දානේ පූජා කරන වෙලාවේ ගෙදරට වඩින මහා සංඝරත්නයේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් ඉඳලා ඕන ලස්සන බණපදයක් කියනවා. ඒ බණපදයේ තියෙනවා තමන්ගේ ප්‍රශ්නෙට විසඳනවා. එහෙමයි. අන්න ප්‍රශ්න විසඳෙනවා. එහෙමයි සාම. ඒ නිසා දානය බොහොම වටින එකක්. ජීවිතේට ප්‍රශ්න එනකොට දම් පූජා කරන්න. ඒකත් ප්‍රශ්න විසඳ ගන්න තියෙන ක්‍රමයක්. ඊළඟට පරපුරෙන් පැමිණි උතුම් ක්‍රියාමාර්ග කළ යුත්තේ. පරපුරෙන් පැමිණි උතුම් ක්‍රියාමාර්ග කියලා කියන්නේ මොනවද? අපේ පරපුරේ තියෙන හරි ලස්සන ක්‍රියාමාර්ග ප්‍රශ්න එනකොට බෝධිය වන්දනා කිරීම, බෝධි පූජා පැවැත්වීම, සෑය වන්දනා කිරීම, සෑයට ජීවිත පූජා සිදු කිරීම, ධාතුන් වහන්සේලා වැඳීම, ධාතුන් වහන්සේලාට ජීවිත පූජා සිදු කිරීම මෙන්න පරපුරෙන් ආපු උපක්‍රම. මේ පරපුරෙන් ආපු උපක්‍රමයක හිත අලවාගෙන වාසය කරන්න කියනවා ජීවිතේට ප්‍රශ්නෙද. අපි හිතමු ප්‍රශ්න වැඩි වෙන්න ඒ මිනිසයා සෑ රජාණන් වහන්සේ වඳින එක වැඩි කරන්න ඕනේ. අපිට මේ මහා ප්‍රශ්න කංකටොළු ඉස්සරහා අපිට වෙන පිහිටක් නැහැ. අපිට ඉතින් මහා සෑයේ පිහිටමයි. අපිට ඉතින් බෝධියේ පිහිටමයි. එහෙම කී වඳින්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම වන්දනා කර විශ්වාසින් එහෙම වන්දනාමාන කර විශ්වාසින් මහත්තයා ඒ ප්‍රතිපදාවල හික්මෙනවා නම් ඒ විශ්වාසින් ප්‍රතිපදාවේ හික්මෙනකොට මේ ලෝකේ මේ භෞතිකව මිනිස්සුන්ට අල්ලන්න බැරි විශේෂ දෙයක් මහත්තයා ආශිර්වාද කියන එක. මේ ලෝකේ මේ සාමාන්‍යයෙන් වර්තමානයේ විද්‍යාඥයෝ මේවා හොයාගන්නවා. ඒ හොයාගන්න විද්‍යාඥයන්ට කවදාවත් අල්ලන්න බැරි එකක් ආශිර්වාද කියන්නේ මොකද්ද කියලා. ඒක හොයන්න බෑ. එහෙමයි. ආශිර්වාදය කියන එක ගැන දේශනා කළේ තුන් ලොවම අතැඹුලක්සේ දුටු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයට පහළ වෙච්චි මහා ආශ්චර්යවත් ශාස්ත්‍රඥ වහන්සේ තමයි ඒ ගැන දේශනා කළේ ආශිර්වාද කියන එක ජීවිතයකට කොච්චර බලපානවද කියන එක. ඔය ඈත අතීතයේ හිටිය මහත්තයා අපේ බණ පොතේ තියෙනවා එක ස්ත්‍රියවකට වැරදුනා සංසාර ගමනේ. ඒ ස්ත්‍රියව කේන්ති ගිහින් ඉන්න වෙලාවක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාත්‍රයකට මඩ දැම්මා. එහෙමයි ස්වාමීනි. කොහොම කුණු ගඳ ගහන මඩ එක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාත්‍රයට දැම්ම. දැන් සාමාන්‍යව කේන්ති ගිහිල්ලා ඉන්නකොට මිනිස්සුන්ට මේ මොන දේත් නරකෙටනේ පේන්නේ. එහෙමයි. කේන්ති ගිහිල්ලා රණ්ඩු වෙවි ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩිය ගේ ගාවට. මේ ශ්‍රමණයා මේ වෙලාවේ පිණ්ඩපාත ඉල්ලන් ආවා කියලා කේන්ති ගියා. පාරින් මඩ අහුරක් කරගෙන මඩ දැම්ම පාත්‍රයට. එහෙමයි. එතකොට ඒකේ කර්ම විපාක විදිහට මේ ස්ත්‍රියගේ ශරීරයෙන් දාඩිය දානකොට ඒ දාඩිය අතිශයින්ම කුණු ගඳ ගන්න. අතිශයින්ම කුණු මඩ ගඳ ඇගේ සිරුරෙන් එනවා. එහෙමයි. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම තරුණ වයසේ ස්ත්‍රියකට කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? එහෙමයි ස්වාමීනි. පස්සේ කාලෙක මේ සංසාර ගමනේ ගොඩාක් ඕකෙන් දුක් විඳා. පස්සේ කාශ්‍යප බුද්ධ කාලේ ඉපදිනවා. ඒ බුද්ධ කාලේ ඉපදිනා විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමි පුරුෂයාත් එක්ක එකට ඉන්නකොට ස්වාමි පුරුෂයා සමීපේ ඉන්නකොටනේ ස්වාමි පුරුෂයාට මේ දහඩිය ගඳ ආදී දැනෙන්නේ. ස්වාමි පුරුෂයාට අතිශයින්ම පිළිකුලයි මේ කාන්තාව. ඊට පස්සේ කාන්තාව බැහැර කළා නිවසේ 16ක් ගානට වැටුණා.
එතකොට මේ කාන්තාව කල්පනා කළා මේ කුණු ගඳ ගහන ශරීරයක් තියාගෙන මේ ශරීරයේ සරසන්න මොකටද මට රත්තරන්? මොකටද මට ආභරණ? මම මේ ආභරණ ඔක්කොම මහසෑයට පූජා කරනවා කියලා අර ආභරණ ටික අරගෙන ගිහිල්ලා මහත්තයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයක් තිබුණා. එහෙමයි. ධාතු සෑයට පූජා කළා. එහෙමයි. ධාතු සෑයට පූජා කරනකොට ඒ යන අතරමඟදී නිල් මහනෙල් මල් විකුණන්න තිබුණා. නිල් මහනෙල් මල් මිටකුත් ගත්තා. ඒකත් අරන් ගිහින් පූජා කළා. එහෙමයි. පූජා කරලා මට ඉතින් වෙන පිහිටක් නෑ මගේ මේ ප්‍රශ්න වලට මගේ ජීවිතේ මං පූජා කරනවා මහ සෑයට කියලා ජීවිතේට මේ සෑයට ජීවිතේ පූජා කළා. එසැනින් ඒ මොහොතේම ගඳ නැතුව ගියා. එහෙමයි ස්වාමීනි. මේක මේ වෛද්‍යවරුන්ට මේ කායික ස්වභාවය මොකක්ද කියලා හාරලා බලලා හොයන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. ආශිර්වාදේ. එහෙයි ස්වාමීනි. සෑ රජුන්ගේ ආශිර්වාදේ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදේ අර ගඳ සම්පූර්ණයෙන් නැතුව ගියා. ඒ ගඳ සම්පූර්ණයෙන්ම නැතුව ගියා. දැන් මහත්තයා ඔය පුවත අපේ බණපොත්වලනේ තියෙන්නේ. අපේ එක ස්වාමීන් වහන්සේ නමක් අපිත් එක්ක කිව්වා ඒ ස්වාමීන් වහන්සේලා තිබිලා තියෙනවා දාඩිය දානකොට අධික ශරීර දුර්ගන්ධය. එහෙමයි. ඒ දාඩිය හරි දුගතයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේටම තේරලා තියෙනවා මේ දාඩිය දුගඳ නිසා අනිත් අය අපහසුතාවයට පත් වෙනවා ඇති කියලා. එකට ස්වාමීන් වහන්සේලා ඉන්නකොට එහෙමයි. ඉතින් අපහසුතාවයට පත් වෙනවා ඇති කියලා හිතලා මේ ස්වාමීන් වහන්සේට ඔය අතරේ අර බණපදේ කියවන්න ලැබුණා. එහෙමයි. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එක දිගට ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට මල් අරගෙන ගිහිල්ලා පූජා කර කර සෑරජානන් වහන්සේට වත් පිළිවෙත් කර කර සෑරජානන් වහන්සේ වන්දනා කළා මාස ගාණක්. මහත්තයා මේ ස්වාමීන් වහන්සේ මේ අපිත් එක්ක ඉන්න අපේම සහෝදර ස්වාමීන් වහන්සේ නමක් අපිත් එක්ක කියපු කතාවක්. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේගේ සිරුරේ යම් දාඩිය දුර්ගන්ධයක් තිබුණාද සෑරජුන් මැදීමේ ආශිර්වාදයෙන් ඒ දුගඳ නැති වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. අදටත් තියෙනවා ආශිර්වාද. එහෙමයි. ඉතින් ඒ නිසා ආශිර්වාදේ ලබා ගන්න එක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ තුල යතා යතා යත් ලබේත අත්තං තථා තථා තත්ත පරක්කමෙය. යම් යම් විදිහකට කටයුතු කරද්දී තමන්ගේ ජීවිතයට සුවය අර්ථය ලැබෙනවා නම් ඒ විදිහට උපක්‍රමශීලීව කටයුතු කරන්න අනර්ථවත් දේ පස්සේ යන්න එපා කියනවා. ඒ නිසා ඔබ ප්‍රශ්න එනකොට පින්වතුනි කවදාවත් අනර්ථවත් දේ ප්‍රශ්නේ යන්න එපා. කොච්චර දරුණු ප්‍රශ්නයක් වුණත් අනර්ථවත් දේ පස්සේ යන්න එපා. යම් දෙයකින් අර්ථයක් උපදිනවා නම් යම් දෙයකින් ඔබේ හතවතට සැපක් උපදිනවා නම් ඒ දේ කරන්න. සමහරුන්ට හිතට සැනසෙල්ල තමයි සෑය බලාගෙන හිඳීම. සමහරුන්ට හිතට සැනසෙල්ල බුදුරජාණන් වහන්සේගේ පිළිමේ දෙස බලාගෙන ඉඳීම. අපි දකිනවා පින්වතුනි ඇතැම් මේ අසපුවල ඉන්නකොට ඇතැම් කාන්තාවෝ ඇතැම් පුරුෂයෝ ඇවිල්ලා පිළිම වහන්සේ ඉස්සරහා අපේ විහාරයේ පිළිම වහන්සේ ඉස්සරහා මහත්තයා පිළිම වහන්සේ දෙස බලාගෙන පැය ගණන් කඳුළු වගුරු අඬනවා. සජීවී කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්නයක් එයා පිළිම වහන්සේ ඉස්සරහා කියනවා. එහෙමයි ස්වාමීනි. පිළිම වහන්සේ ඉස්සරහා හිත සංසිඳවාගෙන නැගිටලා යනවා. අනර්ථවත් දෙයක් නෙවෙයි. එහෙමයි. සියලු කෙලෙස් නැසූ බුදුරජාණන් වහන්සේට තමන්ගේ දුක කියනවා. අර්ථවත් දෙයක්. අර්ථවත් දෙයක් කරලා ඒ අර්ථවත් දේ තුලින් හිත සංසිඳවන්න කියනවා. ප්‍රශ්නේ සංසිඳනාතික්. ඊනකට අවසාන ගාථාව වදාලා බොහොම ලස්සන එකක්. සචේ පජානෙය්‍ය අලබ්බනෙය්‍යෝ මයාච අඤ්ඤේසවා ඒ සත්තෝ. කෙනෙක් දන්නවනම් මේ ජීවිතේ ප්‍රශ්න නැති ජීවිතයක් බවට පත් වෙනවා කියන එක ලබන්න බැරි දෙයක් බව. ප්‍රශ්න කිසිවක් නැති ප්‍රශ්න වලින් පීඩා නොවිඳින ජීවිතයක් කියලා එකක් ලබන්න බෑ කියලා කෙනෙක් දන්නවනම් තමන්ටවත් අනුන්ටවත් අසෝචමානෝ අදිවාසයේය ප්‍රශ්න ජීවිතයට එනකොට ශෝක නොකර ඉවසන්නේමය. කම්හන් දල්හන් කින්ති කරෝමි දානන්ති. මේ කාලේ මගේ කර්මයේ දැඩි. මං සාංශාරික ගමනේ එනකොට මේ කර්මානුරූප වෙන ගමනේ මං කරගත්ත මොකද්ද බරපතල එකක් මගේ පස්සේ එනවා. ඉතින් මම්ම කරගත් එකක් නේ. මම්ම දිරව ගන්න එපයි. මං ඉවසාගෙන දිරවනවා මේක කියලා ප්‍රශ්න ඉස්සරහා තව ප්‍රශ්නයක් හදාගන්න නැතුව ඉවසනවා කියනවා. එහෙමයි. එතකොට යම් ප්‍රශ්න ගැන හිතෙනවා නම් කෙනෙකුට මෙව්වාට නම් විසඳුම් නෑ කියලා. විසඳුම් නෑ කියලා හිතන ප්‍රශ්නෙට තියෙන විසඳුම මොකක්ද? ඉවසීම. ඉවසන එක. අඬන්නේ නැතුව ඉවසන එක.
අර්ථයේ ජප කර කර ඉවසන එක, පිරිත් කිය ඉවසන එක, සත්පුරුෂයන් වහන්සේලාත් එක්ක කතාබස් කර කර ඉවසන එක, සෑය බෝධිය වැඳ වැඳ ඉවසන එක, දම්පැන් පූජා කර කර ඉවසන එක. ඒ ඉවසීම විසින් කාලයක් ගිහිල්ලා ප්‍රශ්න විසඳනවා. එහෙමයි. ඒ නිසා ප්‍රශ්න විසඳුමක් නෑ කියන ප්‍රශ්න වලට අද ඔන්න ඔබට විසඳුම ලැබුණා. ඉතින් පින්වතුන්ලා හැම දිනාට මේ අර්ථය තමන්ගේ ජීවිතේට හොඳට ගලපාගෙන ජීවිතේට එන ප්‍රශ්න, අභියෝග, කරදර, කංකටොළු හැම එකක්ම ඉස්සරහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ශෝක නොකර නොසැලී මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උදාර දහම් දායාදේ දහම් පඬුර අපට දායාද කොට වදාලා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ ඔබට සමීප කරන මොහොත අපි දැන් සූදානම් වන්නේ විරාමයට. නමෝ බුද්ධාය. විරාමෙන් පස්සේදී නැවතත් ධම්සභා මණ්ඩපය, ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්කිරු ගුවන් විදුලිය, ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය. දැන් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබේ දහම් ගැටලු පිණිස අවස්ථාවෙන් කරගන්න අදත් අපි සූදානම් වෙනවා. 0112 සුපුරුදු දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ දහම් ගැටලුව කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරගන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එhmenan අද මුල්ම ප්‍රශ්නය අපි ලබා ගන්නම් අම්බලන්තොටින් පින්වන්ත විජේපාල මහත්මයා අපිට කතා කරන්නේ. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට මේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් දැනගන්න. අද මේ හවස ලක්කිරු ගුවන් විදුලියේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බණක් දේශනා කළා ආමගන්ත සූත්‍රය කියලා. ඒකෙන් මේ හාමුදුරුවෝ දේශනා කරේ මස් මාංශ කෑම යෝග්‍යයි, ඒකෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ, නිවන් මාර්ගයට යන්න පුළුවන් කියලා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරනවා මස් මාංශ වළඳන්න එපා, නිවන් මාර්ගයට යන්න බෑ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ අපි දැන් දෙලොවක් අතර තනි වෙලා තියෙන්නේ. අපිට දැනගන්න ඕනේ මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය ධර්ම දේශනාව. මස් මාංශ කෑම මිනිසුන්ට හොඳද, මස් මාංශ කෑම මිනිසුන් නරකද කියලා දැනගන්න පමණයි මට අවශ්‍ය ස්වාමීන් වහන්සේ. හොඳයි, තෙරුවන් සරණයි ඔබට. අවසරයි ස්වාමී. ඇත්තම මහත්තයා, ඒ පින්වන්ත මහත්තයා අහපු කාරණේ එහෙමයි. ඒකේ එක වචනයක් කිව්වා දෙලොවක් අතරේ අතරමං වෙලා ඉන්නවා කියලා. එහෙමයි. ඇත්තට මේක දෙලොවක් අතරේ අතරමං වෙන්න කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරන ලද ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නයි තියෙන්නේ. අපි ඉන්න ඕනේ ශ්‍රද්ධාව පැත්තේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ කුමක්ද කියන එක පැත්තේ. මේකේ හානිය තමයි බුදුබණය කියලා හිතලු කීම. අපි මීට පෙර වැඩසටහන් වල මේ කාරණේම කියලා දෙනවා. එහෙමයි ස්වාමීන්. බුදුබණ කියලා හිතලු Tamanට හිතෙන එක කියන්න ගත්තාම වෙන අරුබුද. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහන්න ඕන කියලා සදහැසිතින් ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් බණපදේ අහන්න ඉඳ ගන්නකොට ධර්මාසනේ වාඩි වෙන කෙනා බුදුබණ වෙනුවට තමන්ගේ දේ කියනවනම්, තමන්ගේ හිතට එන එක කියනවනම්, තමන්ගේ වාසියට කතා කරනවනම්, එයා මනුස්ස වර්ගයාටම අයහපත පිණිස මේ පිළිපන් කෙනෙක්. එහෙමයි. බලන්න මහත්තයා වරදින හැටි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව නිරවුල්ව සද්ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ අවබෝධයෙන් කලකිරීම පිණිස, සංසාරේ නොයල්ම පිණිස, නිවන පිණිස පවතින ධර්මයක්. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීල, සමාධි, ප්‍රඥා වැඩපිළිවෙල තියෙන්නේ. සීලය භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ මේ සීලයයි කියලා. සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
මෙයයි සමාධිය කියලා. ප්‍රඥාව ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව යනු මෙයයි කියලා. එතකොට අපි ශ්‍රාවකයෝ විදිහට එතන ඉඳලා තමයි අපේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕනේ. දැන් ඒ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරා කියන ආමගන්ධ සූත්‍ර දේශනාව ශ්‍රී මුඛ බුද්ධ භාෂිතය. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සුත්ත නිපාතයේ අන්තර්ගත උතුම් දේශනාවක් ආමගන්ධ සූත්‍රය. එහි භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ආමගන්ධය. ආමගන්ධ කියලා කියන්නේ මේ පිලුණු ගඳ. මේ පිලුණු කියලා කියන්නේ මේ මස් මාංශයන්ගෙන් එන ගන්ධය. එහෙමයි ස්වාමීනි. පිළිගඳ. පිළිගඳට තමයි ආමගන්ධය කියලා කියන්නේ. පිළිගඳ කියලා අපි කියන්නේ. එහෙමයි. ඒ පිළිගඳ තමයි පාලියෙන් ආමගන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ එහි තෝරලා දෙනවා ඇත්තෙන්ම පිළිගඳ කියලා කියන්නේ මස් මාංශ නොවේ. පිළිගඳ කියලා කියන්නේ අකුසල වලටයි. එහෙමයි ස්වාමීනි. කොච්චර මස් මාංශ නොකා ඉන්න කෙනෙක් තුල වුණත් තියෙන්නේ අභ්‍යන්තරයේ අකුසල නම් එයා ගාව පිළිගඳ තිබේ. එයා ගාව පිළිගඳ තියෙනවා එයාගේ අභ්‍යන්තරයේ අකුසල් තිබීම නිසා. එතකොට අකුසලයේ ගඳ තමයි පිළිගඳ කියලා ආමගන්ධය කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ. මස් මාංශ ගැන කතා කරනකොට මහත්තයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පනවලා තියෙනවා විනය පිටකයේ තුල මේ අකප මාංශ 10ක්. එතකොට ඒකින්ම තේරෙනවා අකප මාංශ 10ක් පැනෙවුවා නම් බුදුරජාණන් වහන්සේ අනිත් මාංශ ගැන අකපයි කියලා පනවලා නැහැ. යම් මාංශයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධියෙන් තොර මාංශය අනුභව කරන්න එපා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් තමන්ගේ සීලයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පනවනකොට උපසම්පදා භික්ෂුවට දේශනා කරනවා යම් භික්ෂුවකට මේ සතා මා උදෙසා ඝාතනය කළා කියලා අහන්න ලැබුණොත් එහෙම නැත්නම් මේ සතා මා උදෙසා ඝාතනය කළා කියලා හිතට අදහසක් ඇති වුණොත් එහෙමයි ස්වාමීනි. ඒ තමා උදෙසා ඝාතනය කළපු සතාගේ මස අනුභව කරන්න එපා කියලා. එහෙම නැතුව සාමාන්‍යයෙන් තියෙන මාංශය ගැන බුදුරජාණන් වහන්සේ අනුභව කරන්න එපා, වළඳන්න එපා කියලා පැනවීමක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුල නැහැ. මේ උදෙසාම අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මීට බොහෝ කලකට පෙර බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි කියන මාතෘකාවෙන් නිර්මාංශ ප්‍රශ්නය කියලා පොතක් ලොකු ස්වාමීන් වහන්සේ සම්පාදනය කළා. හේතු මහත්තයා ඔය දෙලොවක අතරමං වීම. ඇත්ත මේ පොත සම්පාදනය කරනකොට මේ ගුරුදේවයන් වහන්සේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනේ ඉස්මතු කරලා තියෙනවා. ඉතින් මේ මස් මාංශ ගැන යම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කෙනා නිර්මාංශ ප්‍රශ්නය පොත අරගෙන ඒ හොඳට කියවන්න. ඒ කියවනකොට හැබැයි ඔබ මධ්‍යස්ථ හිතකින් කියවන්න ඕන. ඔබ මස් මාංශ වලට අකමැති කෙනෙක් මස් මාංශ අනුභවයේ නිවන් මාර්ගට බාධාවක් කියලා හිතේ අදහසක් තියෙන කෙනෙක් විදිහට නොවේ ඒ කියවිය යුත්තේ. ඊළඟට මස් මාංශ නිවන් මාර්ගට බාධාවක් නොවේ කියන හිත තියාගෙන නොවේ කියවිය යුත්තේ. භාග්‍යතුන් වහන්සේ මේ ගැන කුමක්ද වදාළේ? ඒක මං ඉගෙන ගන්නවා කියන අදහසින් ඒ ධර්මයේ කියවන්න මේ පොත ඔබට මේ ගැන ඉගෙන ගන්න පැහැදිලි කරගන්න ලැබේවි. ඉතින් අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණු පහදා වදාළ පින්වන්ත ඔබේ අවස්ථාව දා කර දෙන්න අපි දැන් සූදානම් වනවා. අනුජ මහත්මිය කලතුරින් නමෝ බුද්දාය. නමෝ බුද්දාය. සම්හංශ මට දැනගන්න ඕනේ මම කතෝලික. මම ඊට කලින් ධම්සභා මණ්ඩපයට කතා කරලා තියෙනවා. මම ධර්මය අහනවා. දැන් මම ඉස්සරහට ගොඩාක් මොනසින් ධර්මය අහන්නේ ඒක කොහොමද හොඳද? දිගටම කරගෙන යන්නද? ජීවිතේ ගොඩක් වෙනස් කරගත්ත ධර්මය නිසා ඇත්තටම ගොඩාක් හොඳයි ධම්සභා මණ්ඩපය ලස්සනට ගෙනියනවා. නමෝ බුද්දාය. හොඳයි නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීනි. උතුම් රහතන් වහන්සේලාගේ ගාථාවල තියෙන මහත්තයා ධර්මයේ ඇසීම කොයි තරම් හොඳ දෙයක්ද කියලා. එහෙමයි. ඇත්තම මේ ප්‍රශ්නට උත්තර විදිහට කියන්න තියෙන්නේ ධර්මයේ ඇසීම කොයි තරම් හොඳ දෙයක්ද? ධර්මයේ හොඳට අහන්න. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට කියනවා විශේෂ නම් දෙකක්. සවනානුත්තරීය කියලා කියනවා ධර්මයට.
සික්ඛානුත්තරීය කියලා කියනවා ධර්මයට. මේ සාංසාරික ගමනේ යන සත්‍යයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට ඉහළට උසස් භාවයට පත් කරන්න පුළුවන් ශ්‍රවණය කරන්න දේ ධර්මයයි. යම් ශ්‍රවණය කරන දෙයක් නිසා මහත්ය ජීවිතයක් ඉහළටම දියුණු වෙලා යනවා නම් ශ්‍රේෂ්ඨත්වයේ කරාම යනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඊබඳු සවනානුත්තරීය ධර්මයේ ඇසීම කොයිතරම් හොඳ දෙයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඉගෙන ගන්න දෙයක් තුලින් ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න පුළුවන් දේ සික්ඛානුත්තරීය. එහෙමයි ඒ බඳු ස්වාමී. සික්ඛානුත්තරීය ධර්මයේ ඇසීම ඉගෙන ගැනීම කොයිතරම් හොඳ දෙයක්ද? ඒ නිසා ඔබේ සවම්පත් පින් කරලා තියෙනවා බණපදයක් අහන්න. බණ අහන්න. බණ අහමින් ඒ බණ හොඳට නුවණින් විමසන්න. නුවණින් විමසමින් තමන්ගේ ජීවිතේ ධර්මයට අනුව හැඩගස්වා ගන්න මහන්සි ගන්න. තමන්ගේ ජීවිතෙත් ධර්මයේ තුලින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් හැසිරෙන ධර්මයේ තුලින් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්න පුළුවන් වෙන්නේ. අවසරයි ස්වාමීන්. ඉතින් ඔබේ දහම් ගැටලුව අපිට යොමු කරන්න ඕන 0112 548 දැන් අපි කිරුවත් තුඩුවට යමු වන්නේ පින්වන්ත ඔබට අවස්ථාව. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ මට මේ යකිලුවක් තියෙනවා විසඳ ගන්න අවසරයි මට ඒ විසඳා දෙන්න මේ මට භාවනා සම්බන්ධ සමත විදර්ශනා කියන අතරේදී මේ ඉන්ද්‍රිය භාවනාවල් එහෙම කිරීමෙන් එම භාවනාවට මේ පිළිවෙලක් වැරද්දක් වෙනවද කියලා දැනගන්න තමයි ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබට. අවසරයි ස්වාමී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ භාවනාව ගැන වදාරද්දී සමත භාවනා, විදර්ශනා භාවනා සහ ඊළඟට තව විශේෂ දේශනාවක් වදාලා ඉන්ද්‍රිය භාවනා. එහෙමයි ස්වාමී. ඇත්තටම මහත ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවර කර ගැනීමටමයි ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සමත විදර්ශනා වඩන ශ්‍රාවකයෙකුට ඒ සමතේටත් විදර්ශනාවටත් කියන දෙකටම අනුග්‍රහ කරන දෙයක්. ඒ දෙකේම දියුණුව පිණිස පවතිනවා ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය සංවර කර ගැනීම. ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා. ඇහෙන් රූපයක් දැක නානු ව්‍යංජනක් ගාහි. ඒකේ නිමිති ගන්න එපා. මා නිමිත්තක් ගාහි මානු ව්‍යංජනක් ගාහි. නිමිත්තක් ගන්න එපා. අනු නිමිත්තක්වත් අරගන්න එපා. මේ නිමිත්ත අනු නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? යත්වාදිකරණ මේනං චක්කේන්ද්‍රයන් අසංවතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වාසවේයෝ. යම් නිමිත්තක් අනු නිමිත්තක් නිසා තමන්ගේ හිතේ ලෝභය උපදිනවා නම් රාගය උපදිනවා නම් තමන්ගේ හිතේ ද්වේෂය උපදිනවා නම් ක්‍රෝධය උපදිනවා නම් ඇතුලේ අරුබුදයක් හට ගන්නවා නම් ඇතුලේ අරුබුදයක් හටගන්න හේතු වෙන නිමිත්තක්වත් අනු නිමිත්තක්වත් ඇහෙන් ගන්න එපා කිව්වා. කනෙන් ගන්නත් එපා කිව්වා. නාසයෙන් ගන්නත් එපා කිව්වා. දිවෙන්, කයින්, මනසින් ගන්න එපා කිව්වා. ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි ස්වාමී. ඒතකොට කෙනෙක් මෙහෙම ඉන්ද්‍රිය සංවර කරනවා නම් ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන හය මෙහෙම පවත්වනවා නම් මහත්තයා ඒක අනුග්‍රහයක් පුරුදු කරන සමත භාවනාවටත් පුරුදු කරන විදර්ශනා භාවනාවටත්. ඒ නිසා කිසිම බාධාවක් නැහැ. සමත විදර්ශනා පුරුදු කරන කෙනෙක් අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතු එකක්. ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඉන්ද්‍රිය භාවනාව ගැන ඉගෙන ගන්න කැමති කෙනෙකුට කියව ගන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඉතින් ඒ විදිහටයි ওই කාරණේ ඔබ තේරුම් ගත යුත්තේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ගැටලුව විසඳලා දුන්නා ඉතින් හොඳින්. දැන් ඔබේ අවස්ථාව අපි උදා කරගන්න පින්වන්ත වික්‍රමපාල මහත්මයා මම හිතන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මම ගාල්ලෙන් වික්‍රම මට දැනගන්න ඕන මෙන්න මේ ආනාපාන සතිය වඩන අයට හේතු වීම හරි නෑ කියන එකද ඒක හේතු වීම හොඳද නරකද කියන එක ගොඩක් ඉතින් ওই වයසක අය ඉතින් හේතු වෙලා තමයි ඉතින් අර කොන්දේ අමාරු හැදේ කියලා ඉතින් කරන්නේ ඒක ගැන හරි වැරද්ද අපිට පහදලා දෙන්න.
එතකොට මට ඕන මෙන්න මේ විකාල භෝජන වලට මේ මම කියන දේවල් මේ කැප නැද්ද කියලා මේ පෙරලඳ කැඳ වතුර සව් කැඳ එතකොට කුරක්කන් කැඳ කොත්තමල්ලි ඉඟුරු වැනි මේ ද්‍රව්‍ය සම්භා මේ ගන්නා වතුර පෙරලඳ සුප් වතුර ආදිය කැපද නැද්ද කියන එක අපිට දැනගන්න ඕන. එතකොට තව දැනගන්න ඕන මෙන්න මේ ප්‍රණීත දාන නමය මොකද්ද කියලා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන්. ප්‍රශ්න තුනක් තිබුණා. එතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ ආනාපානසති භාවනාව කෙනෙක් පුරුදු කරනකොට ඒ ආනාපානසති භාවනාවට බුදුරජාණන් වහන්සේ මූලික ඉරියව්වක් දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඒ ඉරියව්ව ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහත්ය දැන් මෛත්‍රී භාවනාව ආදී භාවනා ගත්තොත් එහෙම සතර ඉරියව්වෙන් පුරුදු කරන්න පුළුවන්. නමුත් ආනාපානසති භාවනාව මේ කය ඍජු කරගෙන වාඩි වෙලාමයි කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පල්ලංකං ආභුජීත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජු කරගන්න ඕනේ කියන. එතකොට අර වාඩි වෙද්දී හේතු වෙන්න එපා කියලා සාමාන්‍යයෙන් කියන්නේ හේතු වීම තුළ හිත ඉක්මනට නිදිමතට කම්මැලිකමට අලසකමට යන නිසා. එහෙමයි ස්වාමීන්. දැන් කෙනෙක් හේතුනොත් එහෙම හේතු වෙච්ච ගමන් අර මේ හේතු වීමේ ඒ සෙය්‍ය සුඛයට අහු වෙනවනේ. හේතුනාට පස්සේ Tamanට ආයාසකින් කොන්ද තියන් ඉන්න දෙයක් නැහැ. එතකොට නිකන් අර ඇඳක හාන්සුනා වගේ හේතු වීමේ සැපේට ඒකේන අහු වෙනවා. අහු වෙලා ඉතින් සිහිනවන හරියට පිටව ගන්න බැරුව ගියත් එහෙම ඒකේන ඉක්මනින්ම නින්දට වැටෙනවා. එහෙමයි. ඒ නින්දට වැටීම බාධාවක් නිසා තමයි හේතු වෙනකොට ඔබට මේ හේතු වීමෙන් භාවනාවට බාධා සිද්ධ වෙනවා කියන එකක් ස්වාමීන් වහන්සේලා දේශනාවලදී කියන්නේ. ඇත්තම ඉතින් කායික ආබාධයක් තියෙන කෙනෙකුට නම් ඒක කිසිම ප්‍රශ්නයක් ඇති එකක් නෙවෙයි. නමුත් ඔය හේතු වීම කියන කාරණේ ගත්තාම කෙනෙකුට පුළුවන් මේ කොන්ද කෙනින් තියාගෙන ඉන්න පහසුවක් විදිහට මුළු කොන්දම ඒ කියන්නේ සම්පූර්ණ බිත්තියකට වගේ හේතු වෙන්නේ නැතුව මේ කොන්ද කොටස විතරක් සාමාන්‍යයෙන් උස කොට්ටයකට වගේ හේතු කරගෙන වාඩි වුණොත් එහෙම ඒ කෙනාට ඒක හරි පහසුවක් භාවනා කරන්න. ඊළඟට භාවනාවට වාඩි වෙන කෙනෙකුට මේ කොන්ද ඍජු කරගන්න ගොඩක් උපකාරයි. සාමාන්‍යයෙන් අඟල් කීපයක් අඟල් දෙකක් තුනක් ඝනකම් මෙට්ටේක වාඩි වෙන එක. එහෙමයි ස්වාමීන්. මේ මෙට්ටේ වාඩි වුණාම ඒ කෙනාට හරි පහසුවෙන් මේ පුළුවන් කොන්ද ඍජු කරගන්න. කොහොම හරි ආනාපානසති භාවනාව කරන කෙනෙක් ඍජු කයක් ඇතුව ඒක කරන්න ඕන. හොඳට සිහිය පිහිටුවාගෙන කය ඍජු කරගෙන භාවනා කරන්න. සාමාන්‍යයෙන් කොන්දේ ආබාධයක් තියෙන කෙනෙක් හේතුණා කියලා කිසිම වැරද්දක් නැහැ. තමන් භාවනාව තුළ හිත පවත්ව ගන්න ඕනේ. ඊළඟට අහපු කාරණාව විකාල භෝජනයට. විකාල භෝජනයට අයත් වෙන්නේ මොනවාද කියන එක. විකාල භෝජනය කියන කාරණේ ගත්තාම හවස් කාලේ කියන්නේ ඉර අවරට ගියාට පස්සේ ඝන ආහාර කිසිවක් විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනා ගන්නෙ නැහැ. ඒ කෙනා ඒ වෙනුවට පළතුරු යුෂ පළතුරු වර්ග හොඳට මේ මිරිකලා අරගත්ත යුෂ පානය වළඳන්න කැපයි. එතකොට සාමාන්‍යයෙන් ඕනම පළතුරක කෑලි නොහිටන විදිහට හොඳට මිරිකලා අපි දැන් අර බ්ලෙන්ඩර් වගේ තියෙනකොට ඒ වගේ මේක සකස් කරගන්නත් පුළුවන්. ඒ සකස් කරලා කෑලි නැති වෙන විදිහට මේ ගොටුවකින් හෝ රෙදි කෑල්ලකින් මේක පෙරන්න. ඒ පෙරපු පළතුරු යුෂ තමයි කැප. ඊළඟට තේ කෝපි ඊට පස්සේ කොත්තමල්ලි මේ වගේ දෙයක් මේ ඖෂධීය පානයක් විදිහට අරගන්න පුළුවන් ගිලම්පසක් විදිහට. අර දැන් එතුමා සිහිපත් කළා කැඳ වර්ග. කැඳ වර්ග ඝන ආහාර. කැඳ වර්ග කෑලි නැති වෙන්න පෙරුවත් ඒක ඝන ආහාරය. එතකොට ඒක විකාල භෝජනෙට අයිති වෙනවා. සාමාන්‍යයෙන් ගිලන් අවස්ථාවල විතරයි. ශාරීරිකව ගිලන් අවස්ථාවක් තියෙන වෙලාවක විතරක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා තියෙනවා ලුණු කැඳ. එතකොට අර බත ඉදෙනකොට මේ ඇට නැති වෙන්න මහත්ය පෙරලා ඒකට ලුණු චුට්ටක් දාලා හදාගන්න කැඳ එක. එතකොට ඒකේ කිසිම ඝන ගතියක් නැහැ. ඒක මේ ඒ ලුණු කැඳ එක ගිලන් අවස්ථාවක අනුදැන වදාළා තියෙනවා.
එතකොට මේ කැඳක් විදිහට නම් ලුණු කැඳ විතරයි විකාල භෝජනයට අයිති වෙන්නේ නැත්තේ. ඊළඟට කිව්වා සුප් වතුර නේද? එහෙමයි සුප් වතුර කියලා කියන්නේ ඝන ආහාරයක්. මේ සුප් එකේ තියෙන මොන කෑලි අයින් කරලා පෙරලා ගත්තත් ඒක ඝන ආහාරයක් ගණයටයි ගෙනෙන්නේ. කිරි කියන්නේ ඝන ආහාරයක්. ඒ නිසා මේ ඝන ආහාර ගණයට එන කිසිවක් විකාල භෝජන වෙලාවේ අරගන්න බෑ. එතකොට මේ ශික්ෂාපදේ ඡේදනයේ පිණිස ඒක පවතිනවා. ඒ නිසා මේ විකාල භෝජනය සම්බන්ධයෙන් හොඳට තේරුම් ගන්න පළතුරු යුෂ වර්ග. සාමාන්‍ය ওই කඩවල වල විකුණන්න තියෙන මේ යම් යම් පළතුරු පාන වර්ග තියෙනවනේ. ඒව වුණත් ප්‍රශ්නයක් නැහැ කෑලි නැත්තම්. කෑලි පෙරලා තමයි කෑලි ඉවත් කරලා තමයි අපි වළඳන්න අරගන්නේ. ඊළඟට මේ ප්‍රනීත දාන නවයක් ගැන විමසුවා. ප්‍රනීත දාන නවයක් ගැන නම් අපිට ධර්මයේ තුල සිහිපත් වෙන්නේ නැහැ යම් කාරණාවක්. එහෙමයි. ඉතින් හැබැයි ප්‍රනීත විදිහට දාන දෙන්න කියන එක නම් බුදුරජාණන් වහන්සේ ආනන්දන වදාළලා තියෙනවා මහත්තයා ඔය උග්ග කියන සිටුවරයෙක් බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. ඒක හරි ලස්සන සිදුවීමක්. එතුමා දානයක් පූජා කළා. එතුමාට අහන්න ලැබුණා භාග්‍යතුන් වහන්සේ බණ කියනකොට මේ තමන් කැමති දේ දන් දෙන කෙනාට මනාපදායි ලබතේ මනාපං. තමන් කැමති දේ දෙන කෙනාට කැමති දේම ලැබෙනවා. ඒක අහන්න ලැබුණා. එතකොට එතුමා තීරණය කළා එහෙනම් මං කැමති දේවල් දෙන්න ඕන. එතුමා මේ දාන විදිහට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතුමා හරි ආසයි කියනවා මේ ලපටි ඌරු මස. ලපටි ඌරු මාංශයට හරි ආසයි කියනවා. ඉතින් එතකොට එතුමා භාග්‍යතුන් වහන්සේව දානයට වඩම්මලා නිවසට ලපටි ඌරු මස් ව්‍යංජනයක් පූජා කළා. ඒතර භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මං හරි මනාපයි මේ ආහාරයට. දැන් එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස්නේ. මං හරි මනාපයි මං භාග්‍යතුන් වහන්සේට මේ දානි පූජා කරනවා. ඊළඟට එතුමා ආස කරපු කැවුම් జాතියක් තිබුණා. ඒ කැවුම් වලට කියන්නේ ඒ කාලේ නම් ඒකට කියලා කියන්නේ මේ පුප්ප කියලා. එහෙම කැවුමක්. ඒ කැවුම් జాතියත් පූජා කළා. ඊළඟට එතුමා ওই විදිහට මේ එතුමා ආස කරන නොයෙක් දේවල් තිබුණා. මේ උග්ග සූත්‍රය කියවොත් අපිට ඉගෙන ගන්න පුළුවන්. එතුමා ඒවා පූජා කළා. පූජා කරලා මහත්තයා දාණයෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මයේ දේශනා කරෙත් මනාපදායි ලබති මනාපං. තමන් ආස කරන ප්‍රණීත දේවල් දන් දෙන කෙනා, තමන් ආස කරන වටිනා පහේ දේවල් දන් දෙන කෙනා තමන් ආස කරන දේම ලබන්නේය. ඔන්න අනුමෝදනා බණ. උග්ග සිටුතුමා ඔය දානේ පූජා කරලා වැඩි කල හිටියේ නෑ මැරුණා. එහෙමයි ස්වාමීනි. මිය පරලෝ ගියාට පස්සේ මහත්තයා එතුමා එනවා සුද්ධාවාසී ඉඳලා. සුද්ධාවාසය කියලා කියන්නේ අනාගාමී අය උපදින දෙව්ලොව. එතකොට එතුමා අනාගාමී ඵලය සාක්ෂාත් කරලා තමයි මිය පරලෝ ගිහින් තියෙන්නේ. සුද්ධාවාස දෙවියන් අතර ඉපදිලා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා කියනවා ස්වාමීනි මම උග්ග. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා උග්ග ඔබ මනාප දේවල් දුන්නනේ මනාප දේ ලැබුණාද කියලා ඇහුවා. එතකොට ඔහු කියනවා ස්වාමීනි මං යම් මනාප දෙයක් පූජා කොට මනාප වූ මාර්ගඵල කැමති වූයේ වෙම්ද මං ඒ උසස් මාර්ගඵල ලැබුණේ. හරි ආශ්චර්යයි මහත්තයා. ඔහු ආසා කරන දේ දන් දුන්නට ඒ කාමයේ යලි පැතුවේ නැහැ. දැන් ඔහු ඌරුමස් වෑංජනේ පූජා කරලා මං මේ ඌරුමස් වෑංජන වලට හරි ආසයි මට යලි යලි ඌරුමස්ම ලැබේවා කියලා පැතුවේ නැහැ. එහෙමයි. ඔහු පැතුවේ මොනවද? මට සුවසේ සමත විදර්ශනා දිනු කරගන්න ලැබේවා. සුවසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්න ලැබේවා. ඒ මහා පුරුෂයන් සාක්ෂාත් කළ මඟඵල මටත් සාක්ෂාත් කරන්න ලැබේවා. ඒක තමයි ප්‍රාර්ථනාව. එහෙමයි. බලන්න මනාප දේ දුන්නා. මනාප දේම ලැබුණා. ඉතින් බොහොම ලස්සනයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තුළ අපට පින් කරගන්න තියෙන අවකාශය. මේ කරුණු කාරණා ඉගෙනගෙන පින්වතුන්ලාට හොඳට පින් කරගන්න අදිෂ්ඨාන කරා. ඉතින් හැම දිනකටම අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දහම් ගැටළු විසඳා වදාළ තවත් අවස්ථාවක් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න අපි සූදානම්. කුඹුරු පිටියට අපි යන්නේ පින්වන්ත ශ්‍රියානි මහත්මිය ඔබටයි අවස්ථාව. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන කෙලෙස් නැසූ අරහත් භාවයට මටපත් වෙන්න ඕන. මගේ පුතත් ආසාවෙන් ඉන්නේ
මේ මට දැනගන්න ඕන කෙලෙස් නැස කොහොමද අරහත්ත්වයට පත් වෙන්නේ කියලා මේ භවයේදී. එතකොට සසරේ නිදහස්නේ. ඕ බුද්ධාය. බුද්ධාය තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. අරහත්ත්වයට පත්වීම පිණිස කුමක් කළ යුත්තේද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල හරීම ලස්සනට මේ කාරණේ පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේ කෙනෙක් අහනවා පින්වතුනි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සම්බුදු සසුනේ ශ්‍රාවකයා සෝවාන් වීම පිණිස පළමුවෙනි මාර්ගඵලයේ සාක්ෂාත් කිරීම පිණිස ස්වාමීනි කමක් කළ යුත්තේද? ඔහු කළ යුත්තේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු කරුණු 4ක් පුරුදු කළ යුත්තේය. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ 4 පුරුදු කරන කල්හි ඔහු සෝතාපන්න වන්නේ. එතන පළවෙනි මාර්ගඵලයේ සාක්ෂාත් කරගන්න නම් කළ යුත්තේ සද්ධර්මයේම පවසන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම බණට දේශනා කරන සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕන. ඒ සත්පුරුෂය ඇසුරු කරද්දී ඒ සත්පුරුෂයාගෙන් සද්ධර්මයේම අහන්න ලැබෙනවා. හිතලු අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයයි, සීලය මෙයයි, සමාධිය මෙයයි, ප්‍රඥාව මෙයයි කියලා අහන්න ලැබෙනවා. එහෙමයි ස්වාමී. දැන් මහත්තයා සීලය කියන එක වරද්දලා භික්ෂුවක් දේශනා කළොත්, බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු එකක් සීලයට ඈඳලා දේශනා කළොත් සීලය වරදිනවනේ. එහෙමයි ස්වාමී. නිවන් මඟ වරදිනවනේ. නිවන් මඟ කියලා කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ විසිනුයි නිවන් මඟ පනවා වදාළේ. භික්ෂුවක් Tamanට හිතන එකක් කිව්වොත් එහෙම එයා වැරද්දුවා. එතනින් එහාට සීලය පිරෙන්නේ නැහැ කියන්නේ සමාධිය පිරෙන්නේම නැහැ. සමාධිය නොපිරෙනවා කියන්නේ ප්‍රඥාව පිරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා සත්පුරුෂයා ඇසුරු කරන්න ඕන සද්ධර්මයේම පවසන. එතකොට බාහිරින් ලැබෙන අංගේ සපිරෙනවා. සත්පුරුෂයාගෙන් සද්ධර්මය අහන්න ලැබීම. ඊළඟට සත්පුරුෂයාගෙන් සද්ධර්මය අහලා තමා ළඟ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? පේටකෝපදේශ කියන දහම් ග්‍රන්ථයේ මේක හරි ලස්සනට විස්තර කරනවා. මොකද්ද යෝනිසෝ මනසිකාරය? කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා සද්ධර්මයේ දේශනා කරනකොට බහිද්දා ආරම්මණං අනබිනී හරිත්වා, බාහිරට හිත යොමු කරන්නේ නැතුව ඕහිත සෝතෝ ධම්මං සුනන්ති, කන් යමාගෙන බණ අසන්නේ. එහෙමයි ස්වාමී. හරිම ලස්සනයි මහත්තයා යෝනිසෝ මනසිකාරය තෝරලා තියෙන හැටි. නුවණින් විමසනවා කියලා කියන්නේ මොකද්ද? බාහිර එවුවා හිත ඉන්නේ නැතුව සත්පුරුෂයාගේ සද්ධර්මය අහනවාට, අහන බණපදීම විමසනවාට කියනවා යෝනිසෝ මනසිකාර. ඔන්න ඉගෙන ගන්න නැත යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ට ඕන විදිහට හිතීම, තමන් තියුණු විදිහට කල්පනා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන චූටි ඉඟියකින් තමන් සියල්ල තේරුම් ගැනීම මෙහෙමන හිතන්නේ. සමහර බණට කියන්නේත් එහෙමනේ. බුදුරජාණන් වහන්සේ කරලා තියෙන නිවන් මඟ පිණිස ඉඟියක්. එහෙමයි ස්වාමීනි. අපි තමයි හිතලා නිවන් මඟ පාද ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ භාගයට කියලා තියෙනවා. ඉඟි දීලා තියෙනවා. අපි පාද ගන්න ඕන. මේ සංසාර ගමනේ පටලැවිලා අති දීර්ඝ සංසාර ගමනක මේ භාග්‍යතුන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂ වාරයක් පාරමිතා පුරාගෙන පැමිණිලා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකොටත් ඊට පෙර ඉඳලත් අපි සසරේ නෑනේ. එහෙමයි ස්වාමී. තාම මේකේ පටලැවිලා. එහෙමයි. අපි හිතපු ඒවා හිත ඉඳලා ඇවිල්ලා තමයි මහත්තයා මේ පටලැවිලා තියෙන්නේ. මේ ශාසනය මොන ගැහිච්ච මොහොතේ අපි හිතන ඒවා පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ වදාරපු එක හිතන්න පටන් ගන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාර. හරියට යෝනිසෝ මනසිකාර කරපු කෙනා භාග්‍යතුන් වහන්සේ වදාරපු විදිහට සීල පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට ඉන්ද්‍රිය සංවර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට සති සම්පජඤ්ඤය හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට ප්‍රතිවේක්ෂා කර දානෙ අනුභව කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට හොඳට බණ භාවනා කරනවා. ආන් එතකොට එයා භාග්‍යතුන් වහන්සේ වදාරපු විදිහේ ප්‍රතිපදාවේ හැසිරෙනවට කියනවා ධම්මාන ධම්ම පටිපදා. ඔය කාරණා පහද ගන්න ඕන. ඔය කාරණා පහදා ගත්තාම තමයි අපි කල යුත්තේ මොකද්ද කියන එක අපිට තේරෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට පැහැදිලිව දේශනා කරන ලද සද්ධර්මය අහගෙන ඒ ධර්මයේම විමසලා ඒ ධර්මයට අනුව හැසිරෙන්නයි තියෙන්නේ. එහෙම කෙනා සෝවාන් වෙනවා.
එතකොට ඇහුවා ස්වාමීනි සෝවාන් වූ කෙනා දෙවනි මාර්ගඵලය වන සකදාගාමී ඵලය සාක්ෂාත් කරන්න කුමක් කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළා සත්පුරුෂයා ඇසුරු කළ යුත්තේ, සද්ධර්මය ඇසිය යුත්තේ, යෝනිසෝ මනසිකාර කළ යුත්තේ, ධම්මාන ධම්මපටිපදාවේ හැසිරිය යුත්තේ. එහෙමයි. ඇහුවා ස්වාමීනි සකදාගාමී කෙනා අනාගාමී වෙන්න කුමක් කළ යුත්තේද? බුදුරජාණන් වහන්සේ වදාළ සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ස්වාමීනි අනාගාමී වූ ශ්‍රාවකයා අරහත්ත්වය පිණිස කුමක් කළ යුත්තේද? සත්පුරුෂයා ඇසුරු කළ යුත්තේය. සද්ධර්මයේම ශ්‍රවණය කළ යුත්තේය. ධර්මයට අනුව නුවණින් සලකමින් යෝනිසෝ මනසිකාර කළ යුත්තේය. ධර්මයට අනුවම සීල සමාධි ප්‍රඥා වශයෙන් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරිය යුත්තේය. මේක තමයි මේ ජීවිතේම නිවන් දකින්න කැමති කෙනෙක් කළ යුතු දේ. එහෙමයි. අවසරයි ස්වාමීනි. බොහෝ දහම් ගැටළු කිහිපයකට අපිට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මානුකූල පිළිතුරු ලබා දුන්න අපේ පින්නතුන්ගේ අපේක්ෂාව ස්වාමීනි. තවත් දහම් ගැටළු විසඳ ගන්න. ඉතින් නමුත් අපේ කාලය අපිට හරස් වෙලා තියෙනවා. පුණ්‍ය අනුමෝදනා පිණිස කරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගන්න අවසරයි ස්වාමීනි. ඔව් අද දවසේ අපි ධම් සභා මණ්ඩපයේදී බොහෝ ධර්ම කාරණා අපි කතා කරන්න යෙදුණා. විශේෂයෙන් ඔබේ ජීවිතයට අද දවස අද ධම් සභා මණ්ඩපයේ අනුශාසනාව විදිහට ශ්‍රවණය කරපු කාරණා බොහෝම වටින කාරණා පින්වතුනි ජීවිත කාලෙම මතක තියාගන්න. හොඳට හදවතේ තැම්පත් කරගන්න. මොකද අපි හැමදිනාගේ ජීවිතවලට ගත වෙනකොට මේ ගත වෙන ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කියන එක අපිට අනිවාර්යයෙන් මෙන්න එක. මහත්ය නොයේක අවස්ථාවල එහෙමයි ස්වාමීනි. නොයේක විදිහේ ප්‍රශ්න වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර ප්‍රශ්න ඇත්තටම කෙනෙක් එක කියන්න බැරි ප්‍රශ්න. එහෙම ප්‍රශ්න පවා මිනිසුන්ට එනවා. එහෙමයි. එහෙම වෙලාවක ඔබට මේ අපි කියා දීපු බණපදේ හදවතේ මතකේ තිබුණොත් ඔබ මේ ප්‍රශ්න ඉස්සරහා හොඳට මුහුණ දෙයි. ශක්ති සම්පන්නව මුහුණ දෙයි. ප්‍රශ්න ඉස්සරහා කඩා වැටෙන්නේ නැති චරිතයක් බවට ඔබපත් වෙයි. ඒ නිසා ඒ අවවාදයේ ඔබ හොඳට හිතේ දරා ගන්න. අපි මේ කියා දීපු බණපදේ මට ඒ ධර්මයේ නම කියන්න අමතක වුණා අනුශාසනාව කරන වෙලාවේ අපි ඔබට කියා දුන්නේ ශෝක සල්ල හරණ සූත්‍රය. ශෝක සල්ල හරණ මොකද්ද මේකේ සරල සිංහල අර්ථය? ශෝක හුල් උදුරා දැමීම. ඒ ධර්මයට රහතන් වහන්සේලා හරි ලස්සන නමක් දුන්නා. ශෝක හුල් උදුරා දැමීම. මේ ධර්මය හොඳට ගලපා ගත්තා නම් ඒ ජීවිතින් ශෝක හුල් ඉදිරි යනවා. ශෝකයක් නැති සැනසෙල්ල පිරි සුවේ පිරි ජීවිත ගත කරන්න ලැබෙනවා. ඉතින් ඔබ හැමදිනාට අපි ධම් සභා මණ්ඩපයේ අවසානයේ මේ විදිහට ආශිර්වාද කරනවා පින්වතුන්ලා හැමදිනාට ශෝක නැති, පීඩා නැති, ਸੰతాප නැති, දුක්ගිනි නැති, අභියෝග කරදර කංකටොළු හමු වී තිසරණිය රැකගෙන ශක්තිමත්ව ඊට මුහුණ දිය හැකි උතුම් ජීවිත, ශක්තිමත් ජීවිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ විදිහට ශ්‍රාවකත්වයේ ලැබූ ජීවිත උපදවා ගන්න ඔබ හැමදෙනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධම් සභා මණ්ඩපය මේ විදිහට සජීවීව ඔබ වෙත අරගෙන ඉන්න දායකත්වයන් දරනු ලැබුවා ස්වීඩනයේ පදිංචි පින්වත් සිල්වියා ගාත් මෑණියන්, පී.ඒ. ගාත් මහතා, ඩොමිනික් ප්‍රනාන්දු පුතණුවන් සහ ඕපාත උළුවිටිකේ ගාල්ල යන ලිපිනේ පදිංචි පින්වත් ජී ජයලත් මෑණියන්, බන්දුසේන පියාණන්, ක්‍රිෂානී නාගහවත්ත දියණිය, ගුණවතී මෑණියන්, සුමනාවතී මෑණියන් යන මේ පින්වතුන්ලා විසින් ධර්ම දානයෙන් රැස් වූ සියලු පින් පළමු කොට සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද පින්වත් හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මය අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට දෙලොවක අතරමං වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ භාෂිතයම ඉගෙන ගැනීම උදෙසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අයුරින්ම විශාල කැපකිරීමක් කරලා ලොකු ස්වාමීන් වහන්සේ මේ වෙනකොට පරිවර්තනය කරලා තියෙන්නේ. ඊළඟට ලොකු ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ නිතරම ඔබට බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනයම අහන්න සලස්වනවා. මේ හැමදේම අපට ලැබුණේ ගුරුදේවයන් වහන්සේ නිසා. අපිට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේම පැහැදිලිව ඉගෙන ගන්න ලැබුණේ ගුරුදේවයන් වහන්සේ නිසා. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා, ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඕපාත දීපාරාම විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි පින්වත් වැයිහේනේ සද්ධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ පින්වතුන් වහන්සේට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් සුවසේ දහම් මඟ දියුණු කරගෙන තමන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනේ සැනසෙන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ මිය පරලෝකීය ජයලත්ගේ ඩ්‍රම්පි, ජේ ඇලිස් නෝනා, හේන්ද්‍රික් කපුහාමි, ජස්ලින් නෝනා යන දෙමව්පියන්ට අනුමෝදන් වෙත්වා. විමලසේන මල්වත්ත ස්වාමි පුරුෂයාට මේ පින් සියල්ල අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. පී.ඒ. ගාත් මහතාටත්, ඩොමිනික් ප්‍රනාන්දු පුතණුවන්ටත්, අද ධර්ම දානය සිදු කරන ස්වීඩනයේ පදිංචි පින්වත් සිල්වියා ගාත් මෑණියන්ටත්, ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ උදාර ධර්ම දානමය පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා. චානක, තක්සිලා, ලලංග, ක්‍රිෂානී යන දූ දරුවන්ට, ප්‍රසාද් බෑනනුවන්ට, මේනකා සහ ශාමලී යන ලේලිවරුන්ට, පමුදු, නිසිනි, පසන්දි, නමායා, චෙතුම් යන මුණුපුරු මිනිමිරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ප්‍රේමදාස ජයවික්‍රම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානයට දායක වන ඕපාත උළුවිටිකේ ගාල්ල යන ලිපිනේ පදිංචි පින්වත් ජී ජයලත් මෑණියන්, බඳුසේන පියාණන්, ක්‍රෂානී නාගහවත්ත දියණිය, ගුණවතී මෑණියන්, සුමනාවතී මෑණියන් වෙන මේ පින්වතුන්ලා හැම දෙනාටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව චිරජීවන සම්පත්තිය ලැබෙත්වා. පින්වතුන්ලාගේ ජීවිතවල රැකී රක්ෂා ආදී සියලු කටයුතුත්, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතවලට කිසිම කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් සුවසේ පින් කරගන්න, සුවසේ දහම් මඟ දියුණු කරගන්න හැම දිනාටම අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට අද දවසේ මේ වැඩසටහන, අද දවසේත් වෙනද වගේම මේ වැඩසටහන මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සජීව විකාශයක් විදිහට ඔබට මේ වැඩසටහන අරගෙන ඉද්දි විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින් ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා හැම දිනාට සුවසේ දහම් මඟ දියුණු කරගන්නට ලැබේවා. සුවසේම ජීවිත ගත කරන්නට ලැබේවා. මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් උදාර තථාගත ශ්‍රී සද්ධර්මයේ හැම දිනාට දායාද කරමින් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ නිම කොට වදාලා. ඉතින් ඔබත් මව්බිමේ හැම දිනමත් ලෝකයේත් එක්ව කොටගෙන
ගරුතර මහා සංඝරත්නය ආශිර්වාදයෙන් ධම්සභා මණ්ඩපයේ නිම කොට මේ මොහොතේ අප ඒකරාශි කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ස්වීඩනයේ පදිංචි පින්වත් සිල්වියා ගාත් මෑණියන්, පී.ඒ. ගාත් මහත්මයා, ඩොමිනික් ප්‍රනාන්දු පුතුණුවන් සහ ඕපාත උළුවිටිකේ ගාල්ල යන ලිපිනේ පදිංචි පින්වත් ජී ජයලත් මෑණියන්, බන්දුසේන පියාණන්, ක්‍රිසානි නාගහවත්ත දියණිය, ගුණවතී මෑණියන්, සුමනාවති මෑණියන් යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි සිහිපත් කරගන්නවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් ඔබටත් පුළුවන් ධම්සභා මණ්ඩපයේ දායකත්වය ලබා ගන්න. ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ධර්මයෙන් සිත් සකස් කරගන්න පුණ්‍ය වාසනාව ජාතියට ලැබේවා කියන ප්‍රාර්ථනාව අදත් අපි තබනවා. ඉතින් තව ස්වල්ප වෙලාවකින් සිරිපා මහ විහාරයේ සිරිපා පියුම පාමුල හැමදෙනාම කැටුව උතුම් සිත් පිරිසජ්ජායනාව පිණිස මහා සංඝරත්නය වැඩම කරවන ඇති. ඉතින් පින්වත් හැම දිනාට ඒ පිණිස සූදානම් වෙන්න කියලා ආරාධනා කරමින් ලබන ඉරිදාත් රාත්‍රියේ 7ට ගරුතර මහා සංඝරුවනේ ආශිර්වාදයෙන් ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරමින් මුණ ගැසීමේ අපේක්ෂා ඇතිව අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.